අපට දකින්නට පුළුවන්කම තිබෙනවා තෙසත්ත්‍ය ඥානයන්හි 32 වන ඥානය හැටියට 32 වන ඥානය හැටියට ආනන්තරික සමාධි ඥානය. ආනන්තරික සමාධි ඥානය. අපි දැන් ආනන්තරික අකුසල ධර්ම දන්නවා. ආනන්තරික අකුසලයන් දන්නවා. ආනන්තරික අකුසලයන් කියලා කියන්නේ අනතුරුවම විපාකයේ දීම පිණිස පැමිණෙන. අනතුරුවම ඒ අකුසලයන්ගේ විපාකය පැමිණෙනවා. අනතුරුවම මරණයත් සමග ඊට අනතුරුවම ඒ දේට අනිවාර්යෙන් මුහුණ දෙන්නට සිද්ධ වෙනවා ඒකාන්ත ලෙස. ඒ කියන්නේ ඒකට කියන අපි නියතියක් කියලා. නියතියක්. මොකක්ද මේ නියතිය? යම් අකුසලයක් තියෙන ඒ අකුසලයේ කළාට පස්සේ අනිවාර්යයෙන්ම ඒකාන්ත ලෙස අපායයි. ඒක වළක්වන්නට පුළුවන් කෙනෙක් මේ මුළු තුන් ලෝකෙම වෙ නැත්තේ නැහැ. මව මැරීම, පියා මැරීම ආදී ඝාතනයක් සිදු කිරීම තුළ නැතිනම් පංචානන්තරිය අකුසලයන්ගෙන් එකක් සිදු කිරීම තුළ ඒක නියතියක් අනිවාර්යයෙන් මේ පුද්ගලයා අපායට යනවා කියන එක. එතකොට අන්න ඒ නියතිය නිසා අපි හඳුන්වනු ලබනවා ඒක ආනන්තරීය අකුසලයන් කියලා. ආනන්තරීය අකුසලයන් අනුතුරුවම විපාකයේ පිණිස පැමිණෙන අකුසල ධර්මයන් හැටියට එය හඳුන්වනු ලබනවා. එතකොට දැන් මෙතනදී විශේෂයක් ආනන්තරික සමාධිය. ගොඩක් වෙලාවට අපි ආනන්තරික අකුසල ධර්මයන් අහලා තිබුණාට ආනන්තරික සමාධිය පිළිබඳව අහලා නැහැ. ආනන්තරික සමාධිය පිළිබඳවයි මේ ඥානය තුළ විග්‍රහ වෙන්නේ. ආනන්තරික සමාධි ඥාන. ආනන්තරික සමාධි ඥානෙ. මේ ඥානෙ විග්‍රහ කොට දක්වන්නේ කොහොමද? කතං අවික්ඛේප පාරිසුද්ධත්තා ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරික සමාධි ඥාන. කතං අවික්ඛේප පාරිසුද්ධත්තා. එතකොට මේ අවික්ඛේප පරිසුද්ධත්තා කියලා කියන්නේ අවික්ෂේප භවෙන් පරිසුද්ධ බැවින්. ඒ කියන්නේ අවික්ෂේප භාවයෙන් පාරිශුද්ධත්වයටපත් වෙලා. කොහොමද? අවික්ෂේප භාවයෙන් සිත විසිරෙන්නේ නැතුව සිත එකඟ කිරීම තුළින් සිත පිරිසිදු බවටපත් වෙලා. ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආශ්‍රවයන් සහ මුලින්ම දුරු කරන්නා වූ යම් ප්‍රඥාවක් තිබෙනවා නම් ආනන්තරික සමාධිස්මින් ඥානං ආනන්තරික සමාධියේහි වූ ඥානය. එතකොට මේ ඥානයේ විග්‍රහය මොකද්ද? අවික්ඛේප පරිසුද්ධත්තා අවික්ෂේප භාවයෙන් පිරිසිදු භාවයටපත් වූ බැවින්. කොටිම කියනවා නම් හිත සමාධිමත් වෙලා සිත අකුසලයන්ගෙන් පිරිසුදුයි දැන්. සමාධිය නිසා හිතේ අකුසලයන්ගෙන් හිත පිරිසුදුයි. ආසව සමුච්ඡේදේ ප්‍රඥා දැන් ආශ්‍රව ධර්මයන් සමුච්ඡේද වශයෙන් දුරු කරන්නට තියෙනවා. ආශ්‍රව ධර්මයන් ආය නූපදින තත්වයට පත් කරන්නට සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරන්නට තියෙනවා. අන්න ඒ පිළිබඳව තබන්නා වූ ප්‍රඥාව ආනන්තරික සමාධිස්මි ඥානං ආනන්තරික වූ සමාධියේහි ඥානයයි කියලා කියනවා. ආනන්තරික වූ සමාධියේහි වූ ඥානය. එතකොට මේ ඥානය පිළිබඳව විග්‍රහ වන ආකාරය පිළිබඳව අපිට විමසා බලන්නට පුළුවන්කම තියෙනවා. නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගත අවික්ඛේපෝ සමාධි. කෙනෙකුගේ හිත නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගත නෙක්ඛම්ම වශයෙන් සිතෙහි පවත්නා ඒකාග්‍රතාවයක් තිබෙනවා. නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගත අවික්ඛේපෝ සමාධි. එතකොට ඒ නෛෂ්ක්‍රම්‍ය වශයෙන් සිතේ පවත්නා ඒකාග්‍රතාවයක් තියෙනවා නම් අනේ ඒකාග්‍රතාවයේ පිළිබඳව හඳුන්වනු ලබනවා සමාධිය කියලා. එතකොට සමාධිය පිළිබඳව අපිට දකින්නට ලැබෙන ප්‍රධාන නිර්වචනයක්. ඒ නිර්වචනය තමයි නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගත. නෛෂ්ක්‍රම්‍ය විදිහට, නික්මීම විදිහට, දැන් කාමයන්ගෙන් මිදීම විදිහට, කාමයන්ගෙන් ඉක්මීම විදිහට චිත්තස්ස ඒකග්ගත මනස පවත්වන කෙනෙකුගේ සිතේ යම් ඒකාග්‍රගත බවක් තිබෙනවා නම් එක අරමුණක සිත පිහිටුවාගෙන ඉන්නට පුළුවන් කමක් තිබෙනවා නම් අර කාමයන්ගෙන් මිදීම විදිහට, කාමාදී අකුසලයන්ගෙන් මිදීම විදිහට ඒකාග්‍රගතව සිත පවත්වාගෙන යන්නට පුළුවන්කම තිබෙනවා නම් එක අරමුණක, ඒකට කියනවා සමාධිය කියලා. එතකොට ඒ සමාධියෙන් අවික්ඛේප පාරිශුද්ධත්වයටපත් වෙනවා හිත. හිතෙහි පිරිසුදු බවටපත් වෙනවා. දැන් අපිට වචන ටිකක් දකින්නට පුළුවන් යම් කෙනෙක් සමාධිය වඩනකොට
ඒ සිතෙහි ඒකාග්‍රතාවය ඇති වෙනවා. ඒකාග්‍රතාවය ඇති වෙනවා කියලා කියන්නේ මොකද්ද? සිත මුදු බුහුතේ තිතේ කම්මඤ්ඤේ ආනෙජ්ජප්පත්තේ ආදී වචන වලින් අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. පරිසුද්ධේ පරියෝදාතේ මුදු බුහුතේ තිතේ කම්මඤ්ඤේ ආනෙජ්ජප්පත්තේ වගේ වචන. එතකොට මේ තමයි ඒ බඳු මනසක තියෙන ස්වභාවය. චිත්තස්ස ඒකාග්‍රතාවයට පත් කරගත්ත මනසක තියෙන ස්වභාවය. එතකොට ඒ මනසේ ස්වභාවය තමයි ඒ මනස මෘදුයි. ඒ වගේම මේ මනස කර්මන්නේයි. ඒ වගේම ඒ මනස නොයේ කර්මණු වල විසිරෙච්ච දෙයක් නෙමෙයි. ඒ මනස ඕනම දෙයකට දැන් යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ මනස ඕනෑම තැනකට දැන් යොමු කරන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ තමයි සිතෙහි පවත්නා සමාධියේ තිබෙන බලවත් බව. සමාධියේ තිබෙන ස්වභාවය. එතකොට නික්කම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමාධි අර කාමයන්ගෙන් නික්මීම විදිහට එයා සිතෙහි යම් ඒකාග්‍රතාවයක් උපදෝගෙන ඉන්නවා නම් ඒකාග්‍රතාවයක් පවත්වනවා නම් ඒකට කියනවා සමාධිය කියලා. තස්ස සමාධිස්ස වශයෙන් uppajjati ඥාන. ඒ කෙනාට අර සමාධිය අනුව තමන්ගේ සිත පවත්වනකොට එතන උපදිනවා ඥාන. තේන ඥානේන ආසවා කීයන්ති. ඒ ඥානය නිසා ආශ්‍රව ධර්මයන් දුරු කිරීමට ලක් කරනවා. තස්ස සමාධිස්ස වශයෙන් uppajjati ඥානං. ඒ සමාධිය පවත්වන දේ අනුව සමාධිය අනුව තමන්ගේ සිහිය පවත්වනකොට නුවණ පවත්වනකොට එතන උපදිනවා ඥානයක්. එතකොට දැන් නෛෂ්ක්‍රම්‍ය පිණිස කාමයන්ගෙන් නික්වීම පිණිස තමයි හිත වඩන්නේ. හිත වඩනකොට උපදිනවා සමාධියක්. එතකොට ඒ සමාධිය අනුව තමාගේ සිත පැවැත්වීමෙන් ඒ සමාධිය අනුව විදර්ශනා මානසිකාරයේ මෙහෙවීමෙන් ඒ කෙනාට උපදිනවා uppajjati ඥානං. එයාට උපදිනවා ඥානයක්. තේන ඥානේන ආසවා කීයන්ති කියලා කියනවා. එතකොට ඒ ඥානයෙන් ආශ්‍රව ධර්මයන් දුරු කිරීමට ලක් කරනවා. ආශ්‍රව ධර්මය ක්ෂය කිරීමට ලක් කරනවා. ඒ කියන්නේ සරල වශයෙන්ම අපි කිව්වොත් එහෙම යම් කෙනෙක් දැන් මේ තියෙන ඕලාරික මට්ටමින් තමන්ගේ සිත නිදහස් කර ගැනීම පිණිස එයා යන රූප නිමිත්තක් අරගෙන රූප නිමිත්ත පිළිබඳව විපස්සනා කරනවා. ඒක කසින නිමිත්තක් වෙන්නට පුළුවන්. ඔබ කරන මෛත්‍රී භාවනාවක් වන්නට පුළුවන්. මේ ආදී නිමිත්තක් අරගෙන ඒ භාවනාවක් විදිහට ඔබ ඒක දියුණු කරනවා, ඒක වඩනවා. එතකොට අර කාමසහගත සංඥා මනසිකාරයන්ගේ නික්මීම විදිහට ඔබට ප්‍රථම ධානය උපදවන්නට පුළුවන්කම තියෙනවා. අන්න ඒ ප්‍රථම ධානය උපදවනවා කියන තැන ඔබේ යම්කිසි සිතෙහි ඒකාග්‍රගත බවක් තිබුණා නම් ඒ ඒකාග්‍රගත ස්වභාවය තමයි සමාධිය කියලා කියන්නේ. ඒකාග්‍රගත ස්වභාවය තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට මේ සමාධිය පවත්නා තැනක දැන් ඔබ ඊට පස්සේ ඒක විපස්සනා වශයෙන් දකින්නට පටන් ගන්නවා. ඒකේ අනිත්‍ය වශයෙන්, දුක්ඛ වශයෙන්, අනාත්ම වශයෙන් ඒ උපදවගත් ඒකාග්‍රතාව සහිත මනස ධ්‍යාන චිත්තය පිළිබඳව ඔබ නැවත නැවත විපස්සනාව වඩන්නට පුරුදු වෙනවා. එතකොට අන්නේ සමාධිය වශයෙන් ඔබ මොකද කළේ? uppajjati ඥානං ඔබ නුවණක් උපදවගත්තා. තේන ඥානේන ආසවා කීයන්ති. ඒ ඥානය නිසා තමයි ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවන්නට යෙදුනේ. ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂය භාවයට පැමිණුවේ මොකක් නිසාද? අර ඒ උපදෝගත් ධානය වශයෙන් පවත්වපු ඒ නුවණ නිසා. ඒ නිසා නුවණින් තමයි ආශ්‍රව ධර්මයන්ගේ දුරු කිරීම සිද්ධ කළේ. නුවණින් ආශ්‍රව ධර්මයන්ගේ දුරු කිරීම සිද්ධ කළා. නුවණ උපදවන්නට චිත්ත ඒකාග්‍රතාවයේ පාදක වුණා. නුවණ උපදවනවා කියන දේ කරන්නට චිත්ත ඒකාග්‍රතාවයේ පාදක වුණා. එතකොට චිත්ත ඒකාග්‍රතාවයෙන් යුක්ත වූ තැනක ඒ සිත කර්මන්නේයි. ඒ කර්මන්නේ සිත අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ඒ ත්‍රිලක්ෂණ ධර්මයේ ප්‍රතිවේධ කරන්නට නැවත නැවත ඒ පැත්තටම තමාගේ සිත මෙහෙවීම සිද්ධ කළා. ඒ තුලින් තමයි ආශ්‍රව ධර්මයන් දුරු කරන්නට යෙදුනේ. ඒ නිසා තමයි තේන ඥානේන ආසවා කීයන්ති කියලා කිව්වේ. ඒ නුවණින් ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවනවා. ඉති පඨමං සමතෝ පච්ඡා ඥානං. ඉති පඨමං සමතෝ පච්ඡා ඥානං. මේ විදිහට පළවෙනියටම තියෙනවා මොකද්ද? සමතය පච්ඡා ඥානං. පස්සේ උපදිනවා ඥානෙ.
එතකොට පළවෙනියටම ඉපදුනා සමතය පච්චා ඥානං පස්සේ ඉපදුනා මොකද්ද? ඥානය නැතිනම් ප්‍රඥාව. තේන ඥානේන ආසවානං khයෝ හෝති. ඒ නුවණ නිසා තමයි ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවන්නේ. ඒ නුවණ නිසා තමයි ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවන්නේ. තේන උච්චති අවික්ඛේප පාරිසුද්ධත්තා ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරිකස්මින් සමාධිස්මින් ඥාන. එතකොට ආනන්තරික සමාධිස්මින් ඥානං කියලා කියන්නට හේතුව හැටියට විග්‍රහ කරන්නේ මොකද්ද? තේන උච්චති. මොකක් නිසාද කියන්නේ? අර පළමුවන්ට සමාධිය, ඒ වගේම ඊළඟට ඥානය, ඥාණයෙන් තමයි ආශ්‍රව ධර්මයන් ක්ෂය කිරීමට ලක් කරන්නේ. ප්‍රඥාව නිසායි ආශ්‍රව ධර්මයන් සම්පූර්ණම සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයකට නතු කරලා තියෙන්නේ. අන්න ඒ නිසා කියනවා අවික්කේප පාරිසුද්ධත්තා අවික්ෂේප පාරිසුද්ධ භාවයෙන් ආසව සමුච්ඡේදේ ප්‍රඥා ආශ්‍රව ධර්මයන් සමුච්ඡේද වශයෙන් දුරු කරන්නට හේතු වූ යම්කිසි ප්‍රඥාවක් තියෙනවා නම් අන්නේ ප්‍රඥාව තමයි ආනන්තරිකස්මින් සමාධිස්මින් ඥානං කියලා කියන්නේ. ඒ කියන්නේ මේ ආනන්තරිකස්මින් සමාධිස්මින් ඥානං කියලා කියන්නේ මාර්ගය යම්කිසි විදිහකින් වඩලා ඒ මාර්ගයට අනුතරවම උපදවන යම්කිසි ඵල ප්‍රඥාවක් තියෙනවා නම් ඒ ධර්මයේ පිළිබඳව මෙතනදී හඳුන්වනු ලබන්නේ. එතකොට ආසවාති ආශ්‍රව කියලා කියන්නේ මොකද්ද මෙතනදී? දැන් ආශ්‍රව සමුච්ඡේද ප්‍රඥාව කියලානේ කියන්නේ. ආශ්‍රව ධර්මයන් සමුච්ඡේද වශයෙන් දුරු කිරීම. එතකොට ආසවාති කතමේ තේ ආසවා. මොනවද එතනදී ආශ්‍රව කියලා කියන්නේ? කාමාසවෝ, භවාසවෝ, දිඨාසවෝ, අවිජ්ජාසවෝති. එතකොට කාමාශ්‍රව, භවාශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියලා මේ ආශ්‍රව ධර්මයන් පිළිබඳව අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව. ආසව කියන්නේ කුමක්ද කියන එක පිළිබඳව ඔබ දන්නවා. ආශ්‍රව කියලා කියන්නේ අපි ඇති කරගත්ත යම්කිසි පුරුදු තියෙනවනම් අපි පුරුදු බොහෝ කල සිට පවතින පුරුදු නැතිනම් බොහෝ කල සිට පවතිනා වූ කෙලෙස් පුරුදු විදිහට අපිට ඉපදෙන්නේ මේ දේවල්නේ. එතකොට අපි එකතු කරගත්ත ආශ්‍රව තියෙනවා, කාමාශ්‍රව තියෙනවා. එතකොට රූපය පිළිබඳ, වේදනා සංඥා සංස්කාර පිළිබඳ, ස්කන්ධ පංචකය පිළිබඳව අපි අභිනන්දනය කරන ස්වභාවයක් තියෙනවා. අපි සතුටටපත් වෙනවා, ඒදී අභිනන්දනය කරනවා, එහි කැමැත්ත උපදව ගන්නවා, ඒ බඳු ස්වභාවයක් තිබෙනවා. එතකොට ඒ ස්වභාවයම අපේ ජීවිතයේ සාමාන්‍යයෙන් පවත්නා ස්වභාවයම ආශ්‍රව ධර්මයන්හි නියෝජනයක්. සාමාන්‍යයෙන් පවත්නා ස්වභාවය කියලා කිව්වේ පින්නතුනේ. දැන් අපිට තියෙනවානේ සැප සහගත දේවල් ලෝකේ තියෙනවා කියලා. ඇලෙන්නට අවශ්‍ය දේවල්, ඇලිය යුතු දේවල්, ලෝකේ පවතින දේවල් කියලා අපිට අදහසක් තියෙනවානේ. මේ තමයි කාම ආශ්‍රවයේ තියෙන නියෝජනය. මේ තමයි කාම ආශ්‍රවය කියලා කියන්නේ. එතකොට ඒ කාමාදී දේවල් අපිට ලෝකයේ තුල හමුවන බවම ගොඩනගලා තියෙන කාම ආශ්‍රවය නිසා. ඒ වගේම භවයත් ආශ්‍රවයක්. භවආශ්‍රව කියලා කියනවා. භවය කියන එක ආශ්‍රව ධර්මයක්. එතකොට භවයේ ආශ්‍රවයයි කියලා කියනකොට භව ආශ්‍රවය කියලා කියන්නේ අපිට අද පුරුද්දක් විදිහට මේ ස්කන්ධ පංචකය පැවැත්මක් විදිහට අපිට දකින්න පුළුවන්කම ලැබෙනවා. රූපාදී ධර්මයන්ගේ බාහිර පැවැත්ම පිළිබඳව, වේදනාදී ධර්මයන්ගේ බාහිර පැවැත්ම පිළිබඳව අපිට මේ ලෝකය පවතිනා වූ දෙයක් හැටියට, ලෝකය සත්‍ය වශයෙන්ම තියෙන දෙයක් හැටියට අපි හිතන කමක් තියෙනවා. එතකොට මෙන්න මේ පැවැත්ම පිළිබඳව අපි පවත්වන මනස, බාහිර ලෝකෙහි පැවැත්ම අනුව අපි පවත්වන මානසිකාරය හැම වෙලාවකදීම ඒ භව ආශ්‍රවයයි කියලා කියනවා. භව ආශ්‍රවය කියලා කියනවා. එතකොට පවතිනා වූ දේ කියලා කියනකොට ලෝකයේ තුල අපි ගත්ත මේ තියනවායයි කියලා ගන්න මට්ටම. එතකොට ඒක රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ ධර්මයන්ගේ අනුව වන්නට පුළුවන්කම තියෙනවා. ආශ්‍රවයක් විදිහට භවය කියන දේ යෙදෙන විදිහ. දැන් භවය කියන එකට එක එක නිර්වචන අපට දකින්නට පුළුවන්කම තියෙනවා. භවය කියනකොට එක අවස්ථාවක බාහිර ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව අපිට දකින්න පුළුවන්කම තියෙනවා. භවය කියලා කියනකොට අපිට තව පැත්තකින් කාම භව, රූප භව, අරූප භව කියලා භවයේ බෙදෙන ආකාරයෙන් දකින්නට පුළුවන්. කර්ම භව, උත්පත්ති භව කියලා බෙදෙන ආකාරයෙන් දකින්නට පුළුවන්කම තියෙනවා. ඒකට මොකද්ද භව ආශ්‍රවය කියලා කියන්නේ? ඒක පුරුද්දක් විදිහට. එහෙම නැතිනම් අපි එකතු කරගත්ත දෙයක් විදිහට මේ භවය කියන දේ පැවැත්මක් අපිට දකින්නට පුළුවන්කම තියෙනවා.
එතකොට කාම ලෝකයේ ඉන්න කෙනෙක් අර කාම ආශ්‍රවය ඇති කරගත්තා වගේම රූප වේදනා සංඥා සංඛාර විඥාන ආදී ධර්මයන්හි පැවැත්ම පිළිබඳව එහි Nirodhe නොදන්නාකම නිසා එයට විඥාණය පතිත කරලා විඥාන ස්ථිතියක් බවට පත් කරගන්නට පුළුවන් බව අපි ළඟ තියෙනවා නම් අන්න ඒබඳු ස්වභාවයට ඒබඳු හිත පුරුදු කරපු කමට කියනවා භවය ආශ්‍රවයක් හැටියට භාවිත වීම කියලා. ඊට පස්සේ දිඨාශ්‍රවය කියලා කියන දෘෂ්ටිය සාස්වත උච්ඡේද වශයෙන් අපි පවත්වන දෘෂ්ටියට අපි කියනවා දිඨාශ්‍රව කියලා. ඒ වගේම චතුරාර්ය සත්‍ය නොදන්නාකම අපි නිසා තමයි අපි සංකතාදී ධර්මයන් පිළිබඳව ඒබඳු දෘෂ්ටීන් උපදවගන්නේ සහ කාමාසෝ භවාසෝ පව උපදවගන්නේ නිසා ප්‍රධාන වන අවිද්‍යාවත් ආශ්‍රව ධර්මයක් හැටියට පෙන්වනු ලබනවා. ආශ්‍රව වලින් සිද්ධ කරන්නේ වෙනමම කෘත්‍යයක්. ඒ තමයි අපිට අපේ ලෝකය කාම වශයෙන් භව වශයෙන් දිට්ඨි වශයෙන් නිර්මාණය කළ දීම. ඒකට පදනම අවිද්‍යාව. යථාර්ථය පිළිබඳව නොදන්නා කම. එතකොට කත්තේතේ ආසවා කිහියන්ති. එතකොට කොහොමද ඒ තන ආශ්‍රව ධර්මයන් ෂය භාවයටපත් වෙන්නේ? සෝතාපට්ටි මග්ගේන අනවශේෂෝ දිඨාසෝ කීයති. සෝතාපට්ටි මාර්ගයෙන් අනවශේෂෝ අවශේෂයක්වත් නැතුව, ඒ කියන්නේ පොඩ්ඩක්වත් ඉතුරුවක් නැතුව දිඨාසවෝ කීයති දිඨාශ්‍රවේ දුර වෙනවා. සෝතාපට්ටි මාර්ගයෙන් මොකද වෙන්නේ? පොඩ්ඩක්වත් ඉතුරු වෙන්නේ නැතුව දිඨාශ්‍රවේ දුර වෙනවා. එතකොට දිඨාශ්‍රවය කියලා කියන්නේ බොහොම ආශ්‍රවයන්ගේ ඕලාරිකම මට්ටමක්. දිඨාශ්‍රවය කියලා කියන්නේ ඒ කියන්නේ රූපාදී ධර්මයන්ගේ පවත්තන ආත්මාදී සංඥා සංකල්පයන් සාස්වත සහ උච්ඡේද වශයෙන් ගත්තා වූ දෘෂ්ටිගතිකත්වයන් දිට්ඨිය ආශ්‍රවයක් හැටියට පුරුදු කරගත්ත බව සම්පූර්ණයෙන්ම සෝතාපට්ටි මාර්ගයෙන් දුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒක දුරු වෙන්නේ සම්පූර්ණම සෝතාපට්ටි මාර්ගයෙන්. සෝතාපට්ටි මාර්ගයෙන් ඒක දුරු වෙනවා කියලා කියන්නේ අය අවශේෂයක්වත් නැහැ. දැන් විපල්ලාසයන් පිළිබඳව බලනකොටත් අපිට විශේෂයෙන්ම දකින්නට පුළුවන්කම තියෙනවා. මේ පවතින දිට්ඨි සහගත ස්වභාවය පිළිබඳව. ඒකට එතනදී දැන් අනිත්‍ය දේ නිට්ටයයි කියලා අපි ගත්තාම ඒ නිට්ටයයි කියලා ගන්න එක සංඥා චිත්ත දිට්ඨි වශයෙන් පවතිනවා. අසුබ දේ සුබයි කියලා ගත්තාම සංඥා චිත්ත දිට්ඨි වශයෙන් ඒ විපල්ලාසය පවතිනවා. දුක් දේ සැපයි කියලා ගත්තාම සංඥා චිත්ත දිට්ඨි වශයෙන් එතන විපල්ලාසය පවතිනවා. අනාත්ම දේ ආත්මයි කියලා ගත්තාම සංඥා චිත්ත දිට්ඨි වශයෙන් පවතිනවා. එතකොට මේ දිට්ඨි වශයෙන් පවත්නා විපල්ලාසයක් මෙතන තියෙනවා. එතකොට අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගැනීමම එයාට සාස්වතාදී මේ දෘෂ්ටීන් උපදවන්නක් බවට පත් වෙනවා. ඒ නිසා එහි සංඥා චිත්ත දිට්ඨි ආදී මේ සියල්ලම දිට්ඨියෙහි සංග්‍රහ කරන්නට පුළුවන්කම තිබෙන දේවල්. අනාත්ම දේ ආත්මයි කියලා ගන්නා බව එක දෘෂ්ටියක්. ඒ නිසා ඒක සම්පූර්ණම සංඥා චිත්ත දිට්ඨි ඔක්කොම තුනම දිට්ඨි වශයෙන් ඇති වෙනවා. හැබැයි අසුබ දේ සුබයි කියලා ගන්න එකත් දුක් දේ සැපයි කියලා හිතන එකත් සංඥා චිත්ත දිට්ඨි වශයෙන් පවතිනවා. ඒකට මේ පවතින තැනක දිට්ඨිය කියන මේ කොටස, ඒ කියන්නේ බොහොම රළු මට්ටමින් ඒව වෙත läගගෙන පවත්නා, ඒකට කියන අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි කියලා. අබිනිවේෂ පරාමාසයේ දැඩිව ඒ දේවල් අල්ලගෙන ඒ දේවල් මත රැඳිලා ග්‍රහණය කරගෙන ඉන්න කම දිට්ඨිය. අන්නේ දිට්ඨිය සෝතාපට්ටියටපත් වෙනකොට, සෝතාපට්ටි ඵලයටපත් වෙනකොට ඔහු කෙරෙන් දුර වෙනවා. ඒ නිසා තමයි අනවශේෂා දිඨාසෝ කීයති කියලා කිව්වේ. අවශේෂයක් නැතිව නිර්වශේෂයෙන්ම දුර වෙනවා දිඨාසව. ඊට පස්සේ ඒ විතරක් නෙමෙයි අපාය ගමනීයෝ කාමාසෝ කීයති. අපාය ගමනීයෝ කාමාශ්‍රවේ දුර වෙනවා. දැන් දිඨාශ්‍රවේ සම්පූර්ණම දුර වෙනවා. කාමාශ්‍රවයෙන් කාමයේ පිළිබඳව තියෙන කැමැත්තෙන් යාගේ දුර වෙන්නේ මොකද්ද? අපාය ගමනීයෝ. අපාය ගමනීය වූ කාමයේ දුර වෙනවා. ඒ කියන්නේ දැන් යම්කිසි අකුසලයක් නිසා කාමයේ වර්ධව හැසිරීම කියන්නකො සරලව අපි ගත්තොත් තේරුම් ගන්නට. එතකොට අන්න ඒ බඳු දේ නිසා සත්වය අපායටපත් වෙනවා, දුගතියට යනවා. අන්න ඒ අපාය ගමනීය වූ මට්ටමේ කෙලෙසයක් යාට යෙදෙන්නේ නැහැ. හැබැයි දැන් ගිහි ගෙදරක වාසය කරනකොට ඒ තියෙන සම්බන්ධතාවයන් ඔහු පවත්වාගෙන යනවා. ඒ තියෙන සම්බන්ධතාවයන් පවත්වාගෙන යනවා. හැබැයි ඒක ප්‍රමාණය ඉක්මවා අර මට්ටමින් ඒක සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපාය ගමනීය කාමාසෝ කීයති කියලා කිව්වේ. කාමාශ්‍රවේ අපාය ගමනීය ලක්ෂණයන්ගෙන් යා මිදෙනවා. අපාය ගමනීය භවාසෝ කීයති. අපාය ගමනීය භවාශ්‍රවෙන් යා
මිදෙනවා. අපායගමනීය අවිජ්ජාසෝ කීති අපායගමනීය වූ අවිජ්ජාශ්‍රවයෙන් එයා නිදහස් වෙනවා. එත්තේතේ ආසවා කියන්ති එත්ත මෙතන්හි මේ ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පත් වෙනවා. මේ තමයි ආශ්‍රව ධර්මයන්ගේ ක්ෂය භාවයට පත්වීම පිළිබඳව අපිට විශේෂයෙන්ම සලකා බලන්නට පුළුවන්කම තියෙන විදිහ. එතකොට අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා මේ ආශ්‍රව ධර්මතාවයන්ගේ දුරවීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. මාර්ගඵලයන් අනුව ආශ්‍රවයන්ගේ දුරු කීම සිද්ධ වෙන්නේ කොහොමද කියන එක. ඒකට සෝතාපට්ටි ඵලයටපත් වෙනකොට දිඨාසවේ සම්පූර්ණම දුරුයි. ඊට පස්සේ අපාය ගමනීයෝ කාමාශ්‍රව, භවආශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන දේවල් ඒ මට්ටමින් දුරු වෙලා තියෙනවා. එතකොට මේ තමයි ආශ්‍රව ධර්මයන්ගේ දුරු වීම කියලා කියන්නේ. එතකොට මේට අදාළ අනිකුත් ධර්ම කාරණා පිළිබඳව අපි ඉදිරියේදී සාකච්ඡා කරන්නට තවදුරටත් බලාපොරොත්තු වෙනවා. කල්පනා කරගන්න හැම කෙනෙක්ම ඊටම ශ්‍රද්ධාවෙන් ධර්ම ශ්‍රවණය කළ යෝනිසෝට කතා කරන්නට තිබෙන්නේ 32 වන ඥානයේ හැටියට අපට දකින්නට තිබෙන ආනන්තරික සමාධි ඥානය පිළිබඳව. ආනන්තරික සමාධි ඥානය. ඒකට ආනන්තරික කියලා කියන්නේ අනතුරුවම විපාක පිණිස පැමිණෙන කියන එකනේ. අපි දන්නවා ආනන්තරී අකුසල කර්ම කියලා. ඒකට ආනන්තරී අකුසල කර්මයක ස්වභාවය තමයි අනතුරුවම විපාක දීම පිණිස පැමිණෙන බව. ඒක නියතියක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ ආනන්තරික භාවයේ තිබෙන විශේෂත්වය තමයි ඒක නියත ධර්මයක්. ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක අනිවාර්යයෙන්ම ඊළඟට විපාක පිණිස පවතිනවා. ඒක අනිවාර්යයෙන්ම ඊළඟට විපාක දීම පිණිස හේතුවක් බවට පත් වෙනවා. ඒ තමයි ආනන්තරීය අකුසලයේ තිබෙන ස්වභාවය. දැන් මව මැරීම නිසා පියා මැරීම ආදී දේවල් ඒ දේවල් මොන කුසල කර්ම කළත් ආපහු වළක්ව ගන්න පුළුවන් කමක් නැහැ. ඒක නියතියක්. ඒකේ නා අපාගත වෙනවා කියන එක. ඒ නිසා ඒක නියත ධර්ම හැටියට දක්වනවා. ඒක වළක්වන්නට කිසිම කෙනෙකුට කිසිම දෙයකට සමර්ථ ඇත්තේ නැහැ, සමර්ථතාවයක් ඇත්තේ නැහැ, හැකියාවක් ඇත්තේ නැහැ. ඒ ආනන්තරී අකුසල කර්මයක් වළක්වා ලන්නට. ඒ වගේම ඒ අනතුරුවම අපට පැමිණෙන සමාධි ඥානයක් පිළිබඳව අපට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි ආනන්තරික සමාධි ඥානය. එතකොට මේ ආනන්තරික සමාධි ඥානය කියලා හැඳින්වෙන්නේ මොකද්ද? එතකොට මේ ආනන්තරික සමාධි ඥානය කියලා මෙතනදී විශේෂයෙන්ම හැඳින්වෙන්නේ මේ පිළිබඳව විවරණය කරනවා. කතං අවික්ඛේප පරිසුද්ධත්තා ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරික සමාධිස්මින් ඥාන. එතකොට මේ අවික්ඛේප පරිසුද්ධත්තා අවික්ෂේප භාවයෙන් පාරිශුද්ධත්වයට පත් වූ බැවින් ආසව සමුච්ඡේදේ පඤ්ඤා ආශ්‍රව ධර්මයන්ගේ සමුච්ඡේදය මුලින් පුටා දැමීම පිළිබඳව නැතිනම් ආශ්‍රව ධර්මයන් සියලු ආකාරයෙන් දුරු කිරීම පිණිස යම් ප්‍රඥාවක් තියෙනවා නම් මේක තමයි ආනන්තරික සමාධි ඥානය කියලා කියන්නේ. එතකොට නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්ඛේපෝ සමාධි. එතකොට නෙක්ඛම්ම වශයෙන් කාමයන්ගෙන් නික්මීම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා සිතෙහි ඇති වෙන ඒකාග්‍රතාවයක්. කාමාදී ධර්මයන්ගෙන් නිදහස් වීම විදිහට කාමාදී ධර්මයන්ගෙන් ඉවත්ව යෑම විදිහට සිතෙහි ඇතිවනු ලබනවා ඒකාග්‍රතාවයක්. අනේ ඒකාග්‍රතාවයට කියනවා අවික්ෂේප භාවයට සමාධියයි කියලා. හිතේ යමක් නිසා හෝ එකඟ බවක් උපදිනවා නම් ඒ උපදිනු ලබන එකඟ භාවය අවික්ෂේප භාවයට කියනවා සමාධි කියලා. හිතෙහි යෙදෙන අවික්ෂේප භාවයට. තස්ස සමාධිස්ස වශයෙන් උපජ්ජති ඥානං. ඒ සමාධිය උපදවනකොට ඒ සමාධිස්ස වශයෙන් උපජ්ජති ඥානං කියලා කියනවා සමාධියේහි ආකාරයෙන් උපදින ඥානයක්. කාමයන්ගෙන් නික්මීම පිණිස කෙනෙක් ප්‍රතිපදාව වඩනකොට කෙනෙක් මාර්ගය වඩනකොට ඒ කාමය යටපත් කොට දැමීම සඳහා කාමයෙන් නිදහස් වීම සඳහා යම් ආකාරයකට ප්‍රතිපදාව දියුණු කරනවා නම් ඒ ප්‍රතිපදාව දියුණු කිරීම නිසා ඒ කෙනාට එතන ඥානයක් උපදිනවා. දැන් කාමය යටපත් කොට ඒ අවස්ථාවේහි සිතෙහි ඇතිවන ඒකාග්‍රතාවය තිබෙනවා නම් ඒ ඒකාග්‍රතාවය තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට මේ සමාධිය යම් තැනක ඇති වුණා නම් ඒ සමාධිය ඇති උනේ යම්කිසි මානසිකාරයක් නිසා. එතකොට අර ආශ්‍රව ධර්මයන් සමුච්ඡේද කරන්නට කාමාදී ධර්මයන්
ගෙන් නික්මීම් විදිහට ඒ නෙක්ඛම්ම වශයෙන් හිත පුරුදු කරනකොට එතන පවත්වන යම්කිසි ඥානයක් තියෙනවා, යම්කිසි නුවණක් තිබෙනවා. අන්න ඒක තමයි සමාධිස්ස වශයෙන් උපජ්ජති ඥානං කියලා කිව්වේ. තේන ඥානේන ආසවා කීයන්ති කියලා කියනවා. ඒ ඥානය නිසා ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවනවා. ඥානය උපදිනවා. ඒ ඥානය නිසා ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවනවා. ආශ්‍රව ධර්මයන් දුරු කරනවා. ඉති පඨමං සමතෝ පච්චා ඥානං. මේ විදිහට පළමුව සමතය උපදිනවා, දෙවෙනියට ඥානය උපදිනවා. තේන ඥානේන ආසවානං khයෝ හෝති. ඒ ඥානය නිසා ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවනවා. තේන උච්චති. අන්නේ නිසා තමයි අවික්ඛේප පාරිසුද්ධත්තා, අවික්ෂේප භාවයෙන් පිරිසුදු බවට පැමිණ වූ හේයින් ආසව සමුච්ඡේදේ පඤ්ඤා, ආශ්‍රව සමුච්ඡේදේහි පවත්නා ප්‍රඥාව ආනන්තරික සමාධි ඥානය කියලා කියන්නේ. දැන් මේ කියන කාරණාව අපි සරල ලෙස තේරුම් ගන්නට උත්සාහවත් වුණොත්, පින්නතුනේ අපි යම්කිසි විදිහකින් අපි විපස්සනාවක් වඩනවා. අපි කාමයෙන් නික්මීම පිණිස මේ මාර්ගය ප්‍රතිපදාව ක්‍රමක්‍රමයෙන් දියුණු කරනවා. ඒ විදිහට අපි මේ ප්‍රතිපදාව වඩනකොට අපිට මෙතන හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ඒ මානසිකාරය තුළ සිතෙහි ඇතිවන ඒකාග්‍රතාවය. දැන් කෙනෙක් සමත වශයෙන් සිත දියුණු කරනකොට, සමත වශයෙන් හිත වඩනකොට ඒ කෙනාගේ හිතේ කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් යටපත් වෙනවා. කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් යටපත් වෙනවා. ඒකට ඒ කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් යටපත්ව ගියාට පස්සේ එයාට ඒ යටපත්ව යෑම සමතය විදිහට තමයි ගන්නේ. විපස්සනාව කෙනෙක් වඩන්නට පුළුවන්. විපස්සනාව වැඩුවේ උවත් ඒ විදර්ශනා භාවනාව තුලින් උනත් අර කාමච්ඡන්දාදී නීවරණ ධර්මයන් යටපත් කරලා සිතෙහි ඇති කරනු ලබන ඒකාග්‍රතාවය හඳුන්වනවා සමාධිය කියලා. සිතෙහි ඇති කරනු ලබන ඒකාග්‍රතාවය. එතකොට මේ තමයි සමාධියෙහි තිබෙන ස්වභාවය. එතකොට ඒ සමාධිය උපදවන්නා වූ තැන ඥානයක් පවතිනවා. ඒ ඥානය නිසා තමයි ආශ්‍රව ධර්මයන් ක්ෂය කරන්නේ. සමතේට පුළුවන්කම තියෙන්නේ ආශ්‍රව ධර්මයන්, කාමාදී ආශ්‍රව ධර්මයන් යටපත් කරන්නට පමණයි. සමතේකින් පුළුවන්කම තිබෙන්නේ කාමාදී ආශ්‍රව ධර්ම යටපත් කිරීමක් සිදු කරන්නට විතරයි. ඥානයකින් තමයි, ප්‍රඥාවකින් තමයි, නුවණකින් තමයි අපිට පුළුවන්කම තියෙන්නේ අර ආශ්‍රව ධර්මයන් සමුච්ඡේද වශයෙන් දුරු කරන්නට. හරියට ගොයන් මිටක් අනිත් ගොයන් ගස් වලින් වෙන්කොටගෙන ගොයන් මිටක් එකාතකින් දැඩිව අල්ල ගන්නවා වගේ තමයි සමාධියේහි ලක්ෂණය. ඒ කියන්නේ අර කාමාදී නොඑක් අරමුණු වල විසිරෙන හිත යම්කිසි විදර්ශනා වීතියක හෝ, ඒ කියන්නේ විදර්ශනා භාවනාවක හෝ එක අරමුණකට, එක සිතුවිලි පරම්පරාවකට, එක මේ ඍජුව ගමන් කරන එක කේන්ද්‍රීය රේඛාවකට එක සිතුවිලි ටික පෙළ ගස්ව ගන්නවා. ඒක තමයි හරියට ගොයම් මිට අල්ලගත්ත අනිත් ගොයන් ගස් වලින් වෙන් කරලා. ඊට පස්සේ මේ අල්ල ගැනීමට නැතිනම් අනිත් ඒ වගේ වෙන්කොට මේක එක තැනකට ගත්තා කියන එකෙන් පුළුවන් කමක් නැත්තේ නැහැ. කැපීමක් සිදු කරන්නට. ඒකට අවශ්‍යයි දෑකැත්ත. ඒතකොට දෑකැත්තෙන් තමයි කපන්නේ. ඒ වගේ ප්‍රඥාවෙන් තමයි, නුවණින් තමයි ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවන්නේ. නුවණින්, ප්‍රඥාවෙන් තමයි ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පමුණවන්නේ. ඒ නිසා තමයි සමාධිය වෙනමත්, ප්‍රඥාව කියන දේ වෙනමත් මෙතනදී වෙන වෙනම කතා කරන්නේ. අනාගාමී ආර්යයන් වහන්සේට කාමච්ඡන්දාදී ඒ නීවරණ ධර්මයන් සම්පූර්ණයෙන්ම යටපත් කොට උපදවන ලද ඒ නෙක්ඛම්මාදී සමාධිය එළඹ සිටින සමාධියක් ලෙස පවතිනවා. රහතන් වහන්සේට දෙසේමයි. ඒ වගේම ඒ කාමාදී ආශ්‍රව ධර්මයෝ නැවත උපදින්නට තියෙන හේතුව සම්පූර්ණම දුරු කිරීමක් විදිහට, සමුච්ඡේද වශයෙන්ම ප්‍රහාණය කිරීමක් විදිහට එතන ප්‍රඥාවෙන් සිද්ධ කරන කෘත්‍යයකුත් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. සමතේහි කෘත්‍ය තව එකක්, ප්‍රඥාවෙහි කෘත්‍ය තවත් එකක්. ඒකයි මේ පිළිබඳව විශේෂයෙන්ම පැහැදිලි කරන්නට යෙදුනේ.
සමතය වෙනමත් ඥානය වෙනමත් ඒ ඥානයෙන් තමයි ආශ්‍රව ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයකට ලක් කරන්නේ කියලා. ආසවාති කතමේතේ ආසවා ආශ්‍රව කියලා කියන්නේ මොනවද? ඒ කියන ආශ්‍රව ධර්ම. කාමාසවෝ, භවාසවෝ, දිඨාසවෝ, අවිජ්ජාසවෝ. ආශ්‍රව ධර්ම හතරයි. කාමාශ්‍රව, භවාශ්‍රව, දිඨාශ්‍රව, අවිජ්ජාශ්‍රව. කාමාශ්‍රව කියලා කියනවා කාම නිස්ෘතව ඇති කරගත්ත පංචකාම ධර්මයන් පිළිබඳව පවත්වන ආශ්‍රව කියන එක. ආශ්‍රව කියලා කියන්නේ අපි සරල ලෙස නිර්වචනය කරගත්තොත් අපි ඇති කරගත්ත පුරුදු. එතකොට අපි ඇති කරගත්ත පුරුදු කියලා කියන්නේ එක අපි හිතට අර බොහෝ කල ඒ පැත්තට සිත පුරුදු කිරීම නිසා, හුරු කිරීම නිසා નિરાයාසයෙන්ම ඒ බඳු වූම පැතිකඩින් තමයි අපිට ඒ දෘෂ්ටිය ඇති වෙන්නේ. නැතිනම් ඒ දැකීම ඇති වෙන්නේ. ඒ නිසා ඒක ආශ්‍රව කියලා කියනවා. දැන් අපි සාමාන්‍යයෙන් ආසව කියන වචනේ පාවිච්චි කරනවා වෛද්‍ය ශාස්ත්‍රයේදීත්. ඒ ආශ්‍රව කියන වචනය යෙදෙනවා මේ ආසව කියලා යම් කිසි විදිහකින් අර කකාරවා ගන්නා ලද යම් කිසි කාලයක් පල් කොට ගන්නා ලද ඒ බෙහෙත් හඳුන්වන්නට ආසව කියන වචනේ පාවිච්චි වෙනවා. එතකොට අන්න ඒ වගේ මේ සිතට එක විදිහකට පුරුදු කරලා එක විදිහකට ඒ ධාරාවක් විදිහට යන්නට පුළුවන් වෙන විදිහට සිත ඒ පැත්තේ මානසිකාරයේ වැඩිපුරම පුරුදු කළාම අපි අන්න ඒක හඳුන්වනවා ප්‍රධාන වශයෙන්ම කාමාදී ආශ්‍රව ධර්ම කියලා. ඒක සාමාන්‍ය ලෝකයේහි පැවැත්ම, සාමාන්‍ය ලෝකයේහි ඇති කරගත්ත පුරුද්ද. ඒකට කෙනෙකුට හිතෙන්නට පුළුවන් දැන් විපස්සනාව වැඩිමත් කෙනෙක් එක දවසක් ප්‍රශ්නයක් අහුවා දැන් අපි මේ හිත වඩනවා කියලා කියන්නේ හිත දියුණු කරනවා කියන එකෙන් අදහස් කරන්නේ භාවනා කරනකොට ඒකත් අපි හිත ඒක හිතන ක්‍රමයක් විදිහට හිතට පුරුදු කරන එකක් නේද කියලා. පින්තුනි එතන කොටස් දෙකක් තියෙනවා. එකක් තමයි හිතට නැවත අපි ඒ පුහුණුව ලබා දීම. අනිත් එක තමයි යථාර්ථය ප්‍රතිවේද කිරීම කියන එක. යථාර්ථය ප්‍රතිවේද කිරීම කියන එක. ඒතකොට එතන යථාභූත ඥාන දර්ශනයක් තියෙනවා. ඒකෙන් දැකීමක් සිද්ධ කරනවා ඇති හැටියට පෙන්වා දීමක්. ඒ නිසා ඒක පුරුදු කිරීමක් විතරක් නෙමෙයි. ආශ්‍රව ධර්මයන්ගේ තියෙන යථාභූත ස්වභාවය පිළිබඳව දර්ශනයක් ඇත්තේ නැහැ. දැකීමක් ඇත්තේ නැහැ. ඒ නැතිකම නිසාම හිතට ඒ විදිහට හිතන විදිහක් පුරුදු කරලා තියෙනවා. කාමය කියන එක ආශ්‍රව ධර්මයක්. කාමාසව කියලා කියන්නේ ඒකට. පංචකාම ගුණික රාගාදී වශයෙන් ඇති කරගත්ත සංකල්පනාව තමයි කාමාශ්‍රවේහි ස්වභාවය. එතකොට ආශ්‍රව කියන එක අපි භාවිත කරනකොට කාමය කියන දේ සාමාන්‍යයෙන් කාම ලෝකයේ චිත්තසංතානයන් සෑම තැනකම පවතිනවා. කාම ආශ්‍රවයන්ගෙන් ඒ ස්කන්ධ ධර්ම ටික ඇසුරු කරන නිසා ස්කන්ධ ධර්මයන් පවා සාසව කියන වචනයෙන් හඳුන්වනු ලබනවා. ආශ්‍රවයන්ගෙන් කාමාදී ආශ්‍රව ධර්මයන්ගෙන් ඇසුරු කරන නිසා ඒ ස්කන්ධ ධර්ම ටිකත් හඳුන්වනු ලබනවා සාසව කියලා. එතකොට ආශ්‍රව කියලා කියන්නේ එතන කාමාදී ආශ්‍රව ධර්ම. දැන් අපිට පුරුද්දක් තියෙනවානේ අපි සාමාන්‍යයෙන් අපේ ජීවිතය ඇතුළෙන් මේක හඳුනා ගන්නට උත්සාහවත් වුණොත් අපේ හිතේ පුරුද්දක් තියෙනවා. අපේ හිතේ අපි හිතන ක්‍රමයක් තියෙනවා. රූපය පැත්තේ ආස්වාද ජනක ස්වභාවය තියෙනවා. රූපේ පැත්තේ ලස්සන කැමැති මනවඩන දේ රූපය තුල තියෙනවා. ශබ්දය තුල අපි අහන්නට කැමති මිහිරි වූ දේ ශබ්දයේ පැත්තේ තියෙනවා. ඒ නිසා තමයි අපි අහන්නට කැමති ශබ්ද හොයාගෙන අපි යන්නේ. අපි අහන්නට කැමති ගීතයක් අපි හොයනවානේ. එතකොට ඇයි අපි හිතනවා මේ පැත්තේ තිබිලා මට ඒ සතුට උපදවනවා කියලා. ගඳ සුවඳ මම කැමති සුවඳවල් තියෙනවා නම් ඒ සුවඳට මම ආස කරනවා. ඒ දේ ලබා ගැනීම සඳහා මම වෑයම් කරනවා. ඇයි? මම හිතනවා අර ගන්ධය තුල තමයි මට ඒ සතුට උපදවන්නේ කියලා. රසය තුල මම සතුට ගෙනෙන බව දකිනවා නම් මගේ කැමැත්ත ඉෂ්ට කරනවා කියන එක මම රසය තුල පවතින දෙයක් හැටියට දකිනවා නම් ඒ රසය හොයාගෙන යනවා. ඒ වගේම තමයි ස්පර්ශය තුලින් මෙහි සතුට උපදවනවා කියන එක තියෙනවා නම් ඒ ස්පර්ශය හොයාගෙන යනවා.
පිනතුනි මෙන්න මේ විදිහට හිතේ ස්වභාවය තමයි අපිට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ ධර්මයන් පිළිබඳව අපි කැමැත්තෙන් නැවත නැවත ඒ වෙත ආසේවණය වීම නැතිනම් නැවත නැවත කැමැත්තෙන් ඒ වෙත නැඹුරු වීම අපි සෑම මොහොතකම සිද්ධ කරනවා. ඒ සෑම රූපයක්ම අපි කැමැති අකමැති විදිහට අපි නැවත නැවත විශ්ලේෂණය කරගනු ලබනවා. එතකොට මේ විශ්ලේෂණය කර ගැනීමේදී අර කාම සහගත ආශ්‍රව ධර්මයෙන් තමයි අපි ඒකට තණ්හා කරන්නේ නැතිනම් ඇලෙන්නේ ඒ දෙයට. රූපය හැම වෙලාවකදීම සාසව ධර්මයක්. සාසව ධර්මයක් කියලා කියන්නේ ඒකේ රූපය කියන තැන කොයි වෙලාවකවත් ආශ්‍රව කියන දේ දෙන්නේ නැහැ. හැබැයි ආශ්‍රව සහිත මනසකට ඒ රූපය ඇසුරු වෙනවා. ඒ රූපය ඇසුරු වෙනවා. බොහොම වටිනාකම් සහිත දෙයක්. ආදරණීය පුද්ගලයෙක්. අපි කැමති වන දෙයක්. මිහිරි ශබ්දයක්. අපි එතකොට අර තමන්ගේ හිත පැත්තේ ඇතිවන වේදනාදී ධර්මයන්ගේ ස්වභාවය අපි අර රූපය වෙත ආරෝපණය කළා දකිනවා. ශබ්දය වෙත ආරෝපණය කළා දකිනවා. ගන්ධයේ රසයේ ස්පර්ශය වෙත ආරෝපණය කළා දකිනවා. ඒකට මේ විදිහට ඒ ධර්මයන් පිළිබඳව මේක නැවත නැවත ආරෝපණය කොට දැකීම නිසා අපට ඒ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ධර්මයෝ සැපසහගත තත්වයකින් අපිට අසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දැන් අපි හිතට පුරුදු කරලා තියෙනවා ඒ බඳු දේ සැපසහගත දෙයක් කියලා. ඇහැට ආපහු අලුතෙන්ම වර්ණ රූපයක් ගැටෙන්නේ වර්ණ සටහනක් ඇහැට ගැටෙන තැනක අපි නැවතත් අර ආශ්‍රව ධර්මයන්ගෙන් ඇසුරු කරනවා මේ තියෙන්නේ අර කැමැත්ත උපදවන්නා වූ දේමයි කියලා අපි කාමාශ්‍රවයෙන් ඇසුරු කරනවා. එතකොට ඔබ කැමති පුද්ගලයා ඔබට දිගින් දිගටම දකින්නට පුළුවන්. ඒක දැන් දකින්නට පුළුවන්, ඊළඟ මොහොතේ දකින්නට පුළුවන්, හෙට දකින්නට පුළුවන්. ඔබට ඉදිරියට පවා ඒ පුද්ගලයාව දකින්නට පුළුවන්. අතීතයේ ඉඳලා මේ දක්වා සහ අනාගතයට ඔබ කැමති පුද්ගලයෝ ලෝකෙ තුල ඔබට හම්බ වෙනවා. රූපේ පැත්තේ එහෙම ධර්මයක් ඇත්තේ නැහැ. රූපේ පැත්තේ පවත්නා ධර්මය තමයි මොහොතින් මොහොත හටගෙන නිරුද්ධ වෙන බව. ඇහැට පැමිණි රූපේ නැවත තව වතාවක් ඔබ කරා පැමිණෙන්නේ නැහැ. ඒක තමයි රූපයේ තියෙන ස්වභාවය. රූපය එසේ පවත්නා තැනක ඔබ ඇති කරගත් ආශ්‍රවයෙන් රූපය ඇසුරු කරනකොට ඔබට රූපය කැමැති පුද්ගලයෙක් බවට, කැමැති දෙයක් බවට පත් වෙලා තියෙනවා. එතකොට අර රූපය හටගෙන නිරුද්ධ වෙන බව එහෙමම තියෙනකොට අපිට පුළුවන්කම තියෙනවා ඔය කැමැත්ත උපදවගෙන ඒක බාහිරට පතිත කරන බව අපිට ඉවත් කරන්නට පුළුවන්කම තියෙනවා. ඒක තමයි අපි ජීවිතයේ උත්සාහවත් විය යුතු තැන බවට පත් වෙන්නේ ආශ්‍රව සමුච්ඡේදයේ පිණිස. ඒතර දැන් අපි ආශ්‍රව පිළිබඳව හඳුනා ගන්නකොට කාමාශ්‍රවයේ ස්වභාවය මම හිතන ඔබට පැහැදිලි කියලා. කාමාශ්‍රවයේ ස්වභාවය තමයි අපි මේ පැත්තේ ඇති කරගනු ලබන ඒ කැමැත්ත රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී ධර්මයන්හි පවතිනවා යයි දැඩිව ග්‍රහණය කර ගැනීම. ඒක තමයි කාමාශ්‍රවයේ තියෙන ස්වභාවය. භවාසව ඊට පස්සේ භව ආශ්‍රවය. භවය කියන දේ ආශ්‍රවයක්. භවය කියන දේ පුරුද්දක්. එතකොට මේ භව ආශ්‍රවයක් කියලා කියන්නේ මේ භව කියන වචනය අපට බොහෝ ඇසුරු කරන්නට ලැබෙන වචනයක් නේ. භව කියන වචනේ බොහෝ තැන්වල දකින්න පුළුවන්කම තියෙනවා. කාම භව, රූප භව, අරූප භව, කර්ම භව, උත්පත්ති භව මේ ආදී වශයෙන් අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම භව දිට්ඨි, විභව දිට්ඨි මේ ආදී ලෙස දකින්නට පුළුවන්. භව තණ්හා, විභව තණ්හා මේ ආදී ලෙස තෘෂ්ණාව පිළිබඳව හඳුන්වන තැන්වලදී දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම භවය කියන එක ආශ්‍රව ධර්මයක් විදිහටත් අපට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ භව කියන වචනය පිළිබඳව අපි තේරුම් ගන්නකොට මෙතනදී භවය කියලා කියනවා භවතිති භවෝ. ඒ කියන්නේ භවති කියලා කියනවා වේ කියලා. ඒ කියන්නේ වේනුයි භවේ. වන්නා වූ ස්වභාවය නිසා භවය කියලා කියනවා. භව ආශ්‍රවයක් කියනකොට භවය ආශ්‍රව ධර්මයක් හැටියට අපි දකිනකොට අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා
කොහොමද භවය ආශ්‍රවයක් බවට පත්වන්නේ කියලා. ඒ කියන්නේ මේ දැන් කාම ආශ්‍රවය කියලා අපි කිව්වා කාමයේහි පැවැත්ම පිළිබඳව අපි තීරණය කරන තැන. භවය ආශ්‍රවයක් හැටියට අපි හඳුනා ගන්නවා. කොතනද භවය ආශ්‍රවයක් බවට පත්වන්නේ? පිනතුරි භවය ආශ්‍රවයක් බවට පත්වන්නේ දැන් අපිට අදහසක් තියෙනවා මේ කාම ධාතුවේ පැවැත්ම පිළිබඳව රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී ධර්මයන් පිළිබඳව පොදුවේ පැවැත්මක් තියෙනවා. දැන් කාමය පිළිබඳව ඇති කරගත්ත එක එහි අර ආස්වාද ජනක භාවයත් එක්ක යන දෙයක්. ඒක ඒ පැත්තේ තමන්ගේ හිත පැත්තේ ඇති කරගන්න කාමසහගත සංකල්පනාවන්ගේ රූපේ වෙත පවරා දීමක්, ශබ්දේ වෙත පවරා දීමක් හැටියටයි අපි දකින්නේ. හැබැයි භවය කියන දේ එතනට ඇතුළත්. අපි ඒ ක්‍රියාවක් ගත්තාම ලස්සන මලක් තියෙනවා. ලස්සන මල දිහා අපි කැමැත්තෙන් බලනවා. බොහොම සතුටින් අපි ආසාවෙන් මල දිහා බලනවා. ඇහැට මල කියලා ධර්මයක් ආවේ නැහැනේ. ඇහැට පතිත වුණේ රූපයක්. එතකොට ඇහෙන් ගෝචර කරගත්තේ රූපයක්, සිතින් දැනගත්තේ රූපයක්. මේ ධර්ම ටික පිළිබඳව අපි ලස්සන මලක් විඳිනවා. එතකොට ලස්සන මලක් තියනවා කියලා අපි මෙතන ලස්සන මල ආස්වාදනය කරනකොට ඒ ආස්වාද කරන ස්වභාවය අපි එතන සතුටට පත්වන ස්වභාවය හඳුන්වනවා කාම ආශ්‍රවය කියලා. ඒක තමයි කාම ආශ්‍රවය. අපිට නැවත නැවත ඒක බලලා සතුට වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ තමයි අපේ පුරුද්ද අපි ඇති කරගත්ත දේ කාම ආශ්‍රවයේ ස්වභාවය. ඒ වගේම තමයි ඒ මල පවතිනවා කියලා අපිට දෙයක් තියෙනවා. අපිට හම්බෙන්නේ සතර මහා ධාතුව නිසා පවත්නා වර්ණ රූපය කියලා දෙයක් නෙමෙයිනේ. අපිට පේන්නේ මල යම් වූ දෙයක් පවතිනවා. එතකොට මේ ලස්සන මලක පැවැත්මක් අපට ලෝකයේ තුල දකින්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකට තමයි කියන්නේ භව ආශ්‍රවය කියලා. භවය ආශ්‍රවයක් බවට පත් වෙනවා. එතකොට අන්න ඒ විදිහට අපි මේ ලෝකයේහි පැවැත්මක් අද නිර්මාණය කරගෙන තියෙනවා. එතකොට මෙන්න මේක හඳුන්වනු ලබනවා චේතනා භවෝ කියලා. මේ කර්ම සහගත චේතනා භවයක් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. අපි කාම ලෝකයේහි උපදින්නට කාම භවයේහි ප්‍රතිසන්දිය පිණිස පවත්නා කර්ම රැස් කරගන්නේ මේ භවය නිසා. රූප භූමියේහි උපදින්නට පුළුවන්කම තියෙන රූප භවයේහි උපදින්නට පුළුවන්කම තියෙන කර්ම රැස් කරගන්නේ මේ භවය නිසා. අරූප භවයේහි උපදින්නට තියෙන කර්ම රැස් කරගන්නේ අරූප භවය මේ භවය නිසා. එතකොට මේ භවය කියන එක පොදුවේ ගත්තාම ඒ ස්කන්ධාදී ධර්මයන්ගේ යථාර්ථය ප්‍රතිවේද කරගන්නේ නැතිකම නිසා ඒ ස්කන්ධාදී ධර්මයන්ට සත්පුද්ගලාදී භාව වශයෙන් පැවැත්මක් විදිහට අපි ඒක ඇසුරු කරනවා. රූපාවචර භූමියක නම් ඒ නිමිත්ත ඇසුරු කරනවා. අරූපාවචර භූමියක නම් එබඳු සංඥාවක් එයා ඇසුරු කරනවා. එයාට යථාර්ථය නොපෙනී ඒ සංඥාවක පැවැත්මක් හෝ රූපාදී නිමිත්තක පැවැත්මක් හෝ කාමාදී ධර්මයක පැවැත්මක් පවත්වන්නට පුළුවන්කම තිබිලා තියෙන්නේ ඒ භව ආශ්‍රවය නිසා. භව ආශ්‍රවය නිසා. ඒ අනුව තමයි එයාට කාම භවයේ ප්‍රතිසන්දිය පිණිස යනවද, රූප භවයේහි ප්‍රතිසන්දිය පිණිස යනවද, අරූප භවයේහි ප්‍රතිසන්දිය පිණිස යනවද කියන එක තීරණය වෙන්නේ. භවය අපි පුරුදු කරපු දෙයක්, අපි පුරුදු කරන දෙයක්. ඒ නිසා ඇහැට රූපයක් පේනකොට කිසිම අවස්ථාවක අපිට ඇත්තේ නැහැ ඒ රූපය පිළිබඳව යන සිහියක්, රූපය පිළිබඳව පවත්නා නුවණක්. අපිට ඒ දේවල් භවය හැම වෙලාවකදීම වසා දමනවා. ඒ ධර්මයන්ගේ පැවැත්ම ලෝකයේ තුල තිබෙන බවට ගෙනවිද්දීම තුල. එතකොට පින්නතුනි මේ හිතේ තියෙන ස්වභාවය පිළිබඳව අප තේරුම් ගන්නට අවශ්‍යයි. දැන් සාමාන්‍යයෙන් අපි භවය කියලා කතා කරනවා මේ උත්පත්ති භවයකට. ඒ කියන්නේ දැන් මේ මනුස්ස භවයේ අපි ඉපදුණා. තව තැනකට අපි උපදිනවා. එතකොට තව භවයක් කියලා කියන. කියන්නේ අපි ජීවිතය කියලා කියන්නේ. මේ ජීවිතේ ඒකත් හඳුන්වනවා භවය කියලා. ඇයි මේ සෑම තැනකම අපිට දකින්නට පුළුවන් එක ලක්ෂණයක්. ඒ තමයි මේ පවත්නා ස්වභාවය. මේ ජීවිතේ මේ පවත්නා ස්වභාවයේ භවය. එතකොට දැන් අපිට පෙර ජීවිතේ පේන්නේ නැහැ කියන එක කියන භවයෙන් ප්‍රතිච්ඡන්නයි කියලා. භවයෙන් වැහිලා.
භවයෙන් වැහිලා. මේ ජීවිතය ගන්න ඒ භවයෙන් වැහිලා කියලා කියනවා. දැන් කෙනෙකුට පුළුවන්කම තියෙනවා පුනරුත්පත්තිය වගේ දේවල්. පුනරුත්පත්තිය කියන්නේ දැන් අපි වචනේ විදිහට පාවිච්චි කළාට අපි පෙර ආත්මය පිළිබඳව කෙනෙක් සිහිපත් කරනවා. එයා මොන තැනකද ඉපදිලා හිටියේ, මොන විදිහටද ඉපදිලා හිටියේ, යාගේ නම මොකද්ද, එයා කැමති දේවල් මොනවද, එයාගේ දෙමව්පියන්ගේ විස්තර, එයා මරණයටපත් උනේ කොහමද, මේ ආදී අවස්ථා ලෝකයේ තුල ඕනෑ තරම් අපට දකින්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ වගේම මේ පිළිබඳව පරිශ්‍රණයන් ඕනෑ තරම් සිද්ධ වෙලා තිබෙනවා. එහි සත්‍යතාවයන් පිළිබඳව. එතකොට ඒ පෙර ජීවිතයේ පෙර ආත්ම භාවයේ පිළිබඳව කතා කරන ඒ බොහෝ දෙනෙකුට ඊට පස්සේ ඒක අප්‍රකටව යනවා. සමස්තයක් විදිහට කලාතුරකින් කෙනෙකුට සිහිපත් කරන්න පුළුවන් වුණාට හැමෝටම බොහෝ දෙනෙකුට එහෙම සිහි කිරීමක් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. පොදුවේ මේක හඳුන්වනවා භවයෙන් ප්‍රතිච්ඡන්නයි කියලා. ඔබට ඔබේ පෙර ආත්ම භාවයේ පිළිබඳව සිහිපත් කරන්නට බැරි ඇයි? භවයෙන් වෙහිලා. එතකොට මේ භවය කියලා කියන්නේ මෙතනදී මේ අමුතු දෙයක් නෙමෙයි. මේ වර්තමානයේ තුල ඔබ ඇසුරු කරන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී නිමිති තහවුරු කර ගැනීම තුළින් ඔබට අර පෙර භාවයේ සිහිපත් කිරීම පිණිස හිත නමන්නට පුළුවන් කමක් නැහැ. වර්තමානයේහි නිමිති විදිහට අනුනිමිති විදිහට ගත්ත දේ බලපෑම වැඩි. ඒකයි අපිට එතන දකින්නට පුළුවන්කම තිබෙන දේ. එතකොට මෙන්න මේ භවය කියලා කියනවා පොදුවේ. එතකොට ගත්තාම මේ පවත්නා ධර්මයන් පිළිබඳව අපිට පවතින වැරදි සහගත සිතීමට, ඒ සිතන ක්‍රමයට දැන් අපිට S2 පියාගත්තොත් අපි අවට පවත්නා ලෝකයක් පිළිබඳව අපිට අදහසක් තියෙනවා. අපි කැමති, අපි අකමැති, අපි හිතන විදිහට පවතින, නොපවතින මේ ලෝකයේ පිළිබඳව අපිට කල්පනා කරන්නට පුළුවන්. එතකොට අපි තිබුණ ලෝකේ ඉපදුනා, ලෝකේ තියෙනකොට අපි ජීවත් වෙනවා, ඒ ලෝකේ තියෙනකොට අපි මැරිලා යනවා. අපිට හැමදාම ලෝකය පැවැතිලා තියෙනවා. ලෝකය හැමදාම පැවතිලා තියෙනවා. එතකොට මේ ලෝකය පවත්වා ගත්තේ මොන තැනකද? ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආයතන ටිකකට ඒ මොහොතට හටගෙන නිරුද්ධ වන ආයතන ටිකකට ඒ මොහොතට ගැටුණා වූ බාහිර ආයතන ටිකක් ඇති තැනක අපිට ඒකෙන් තොරව වෙනත් දෙයක් අපිට ලැබිලා නැහැ. ඇහැට එක මොහොතකට එන වර්ණ සටහනක් කරනකොට ඊයේ තිබුණ වර්ණ සටහන දැන් ඇහැ කරා එන්නේ නැහැ. හෙට ඇති වෙන වර්ණ සටහනක් දැන් ඇහැට එන්නේත් නැහැ. පච්චුප්පන්න වුණ මේ දැන් උපදින්නා වූ වර්ණ රූපේ පමණක්මයි ඇහැට එන්නේ. හැබැයි ඇහැට ඒ වර්ණ රූපයක් මේ මොහොතේ පමණක් ආවට අපි හිතනවා අතීතයේ ඉඳලා තිබුණ ලෝකයක්ද තියනවා කියලා. අනාගතේක ආවේ නැති වුණාට අපි හිතනවා මේ ලෝකේ අනාගතේටත් මෙහෙම වෙනස් වෙමින් තියෙයි කියලා. එතකොට අපිට එහෙම ලෝකයක පැවැත්මක් පිළිබඳව අපි විනිශ්චය කරලා තියෙන්නේ මොකක් නිසාද? විනිශ්චය කරලා තියෙන්නේ වර්තමානයේ හටගත් රූපය ඉතුරු නැතුව නැති වෙනවා කියන බව නොදන්න කම නිසා. ඒ නිසා ඒ රූපය ලෝකේ පවතින දෙයක් හැටියට අපි හිතලා තියෙනවා. රූපේ ලෝකේ පවතින දෙයක් හැටියට හිතලා තියෙනවා. ඒ හිතන ලෝකය, ඔබ දකින ලෝකය ඔබට සාපේක්ෂ ලෝකයක්. ඒක තව කෙනෙකුට සාපේක්ෂක නැහැ. වෙන කෙනෙක් ඒක දකිනකොට එයාට තියෙන එයාගේ ලෝකයක්. ත්‍රිසංගත සතෙකුට ඔබේ ලෝකය ගැන නිමිත්තක් ඇත්තේ නැහැ. එයාට තියෙන එයාගේ ලෝකයක්. වර්ණ දකින්න නැති කෙනෙකුට, පේන්නේ නැති කෙනෙකුට එයාට උත්පත්තියේ ඉඳලා පෙනීම ලැබිලා නැත්නම් එයා දන්නේ එයාගේ ලෝකෙ ගැන. එතකොට අපි කතා කරන්නේ හැම වෙලාවකදීම ලෝකය කියලා කතා කරන්නේ මේ පැත්තේ ඇති කරගත්ත පුරුද්දක් නිසා. අන්න ඒ ලෝකේ පවතිනවා කියලා හිතනකම සරල ලෙසම අපි කතා කළොත්. ඇති බවට ගත්තකම ඒ පිළිබඳව ඇති කරගන්න චේතනාව ඒකට කියනවා භවය කියලා. ඒ ඇති කරගත්ත පුරුද්ද මත තමයි අපි කුසල කර්ම අකුසල කර්ම සිද්ධ කරන්නට අවශ්‍ය පසුබිම හදාගන්නේ. භවය. එතකොට මේ භවය ආශ්‍රව ධර්මයක්. භවය ආශ්‍රව ධර්මයක්. එතකොට මේ භවය ආශ්‍රව ධර්මයක් කියනකොට කෙනෙකුට හිතෙන්නට පුළුවන් අපි කුසලයක් කරනකොටත්
මේක එහෙනම් යෙදিলা තියෙනවා. දැන් අපි මල් ටිකක් අරගෙන ගිහලා මල් පූජා කරනවා. එතකොට මේ භවය නැමැති ආශ්‍රව ධර්මයේ කුසලයක් නෙමෙයිනේ ආශ්‍රව කියන්නේ අකුසල ධර්මයක්. එතකොට මේ භව ආශ්‍රවේ නැමැති මේ අකුසලය එතකොට මෙතන තියනවාද කියලා කෙනෙකුට මේ කුසල් සිතේ තියදෙනවාද කියලා හිතෙන්නට පුළුවන්. කුසල් සිතේ අකුසල චෛතසිකය දෙන්නේ නැහැනේ. ඒ නිසා මෙතනදී එහෙනම් කොහොමද මේ කෘත්‍ය සිද්ධ වෙන්නේ කියලා කෙනෙකුට හිතෙන්නට පුළුවන්. පින්තුනේ ඒක තමයි ප්‍රත්‍ය ධර්මයන් කියලා අපි හඳුන්වන්නේ. පටිච්ච සමුප්පාද ධර්මයක් කියලා දෙයක් අපි හඳුනාගන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා කියලා කියනකොට අවිද්‍යාව නිසයි සංස්කාර උපදවන්නේ කියලා කියනකොට අවිද්‍යාවෙන් සංස්කාරයන් සකස් කරනකොට සංස්කාරය ඇතුලේ අවිද්‍යාව තියෙන්නට ඕන කියන එකක් කතා කරන්නේ නැහැ. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් සංස්කාරය උපදිනවා. ඒකෙන් කියන්නේ නැහැ සංස්කාරය ඇතුලේ අවිද්‍යාව තියෙන්නට ඕන කියලා. ඒක තමයි පදනම හදලා දීලා තියෙන්නේ. අවිද්‍යාව නිසා තමයි කුසල අකුසල කර්ම රැස් කරන්නට පුළුවන්කම තියෙන්නේ. ඒකෙන් කියන්නේ අවිද්‍යාව සංප්‍රයුක්තව මේකත් එක්ක යෙදිලම කුසලයේ කරලා තියනවා කියලා. ඒ වගේ තමයි භවය කියන දෙත්. ඒ නිසා භවය ආශ්‍රව ධර්මයක්. මේක පදනම හදනවා අපිට. ඒ භවය නිසා තමයි කාම භූමිය තුල කුසල් කරන්නටත් අකුසල් කරන්නට පුළුවන්කමක් තියෙන්නේ. කොටිම කියනවා නම් කර්ම භවය සකස් කරගන්න පුළුවන්කම තියෙන්නේ. කර්ම භවය සකස් කරගන්න නිසා තමයි කර්ම භවයට අනුරූප ලෙස උත්පත්ති භවයක් අපිට ලබන්නට පුළුවන්කම තියෙන්නේ. කර්ම භවයට අනුරූප ලෙස උත්පත්ති භවයක් අපිට ලබන්න පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට අපිට භවය පිළිබඳව හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට කාමය ආශ්‍රව ධර්මයක්, භවය කියන එක ආශ්‍රව ධර්මයක්. අප මනස පුරුදු කරනු ලබනවා කාමයේ විදිහටත් ඒ වගේම භවයේ විදිහටත්. මේක බොහොම සියුම් භවආශ්‍රවය කියන එක බොහොම සියුම්. ඒ නිසා තමයි ඒක මොනතරම් සියුම්ද කියනවා නම් අපිට මේ ලෝකයේ පැවැත්මම නිර්මාණය කරන්නට කර්ම සහගත සියලු සංස්කාරයන්ගේ පැවැත්ම නිර්මාණය කරන්නට හේතු භූත වන දෙයක් හැටියට අපිට මේ භවය හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ භවයම දෘෂ්ටියක් හැටියටත් වැඩෙනවා. අපි ඒකට කියනවා භව දිට්ඨි කියලා. භව දිට්ඨි. ඒක සාස්වත උච්ඡේද වශයෙන් කොටස් දෙකකට බෙදලා මේක දෘෂ්ටියක් විදිහටත් වැඩෙනවා. එතකොට මේ දෘෂ්ටිය වශයෙන් වර්ධනය වීම වෙනමම අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට මේ භව ආශ්‍රවයේ ස්වභාවය තමයි කොටින්ම මේ පැවැත්ම පිළිබඳව අපිට නිර්මාණය කරලා දීලා තියෙනවා. ඒ කියන්නේ ඒ භූමියේහි පැවැත්ම, කාම භූමියේහි පැවැත්ම, රූප භූමියේහි පැවැත්ම, අරූප භූමියේහි පැවැත්ම අපිට හදලා දීලා තියෙන්නේ භවය කියන දේ නිසා. එතකොට භවය ආශ්‍රවයක් වෙනවා වගේම දිට්ඨියත් ආශ්‍රවයක්. අපි කිව්වා භව දිට්ඨි කියලා දෙයක් තියෙනවා කියලා. භව දිට්ඨි, භවයේ දෘෂ්ටියක්. ඒ තමයි භව දිට්ඨි කියලා කියන්නේ මොකක්ද? භව දිට්ඨි කියලා කියන්නේ දැන් අර අපි මලක් ගැන කතා කළානේ. ඒ මල පවතිනවා කියලා නිශ්චිත ලෙසම තියනවා කියලා ගැනීමම දෘෂ්ටි සහගත භාවයකින් ගැනීමම දිට්ඨියක්. දිට්ඨි කියලා කියන්නේ අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි. අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි. ඒ කියන්නේ අබිනිවේෂ පරාමාසය තමයි දිට්ඨිය. අබිනිවේෂ පරාමාසය කියලා කියන්නේ. අබිනිවේෂ පරාමාසය කියලා කියන්නේ දැඩිව බැසගෙන යමක් ග්‍රහණය කරගන්නවා නම් ඒක තමයි දිට්ඨිය. අබිනිවේෂ පරාමාසය නැතිව දිට්ඨියක් බවට පත් වෙන්නේ නැහැ. දැන් සාස්වතේ පිළිබඳව දෙයක් තියෙන්නට පුළුවන්. හැබැයි ඒක දිට්ඨියක් බවට පත් වෙන්නේ අබිනිවේෂ පරාමාසය නිසා. දැන් කෙනෙකුට දෙයක් තියනවා කියලා හිතෙන්න පුළුවන්. හැබැයි තියනවා කියන දේ දිට්ඨියක් කියලා කියන්නේ තියනවා කියලා ගැනීම නිසාම නෙමෙයි, තියන බවට දැඩිව පරාමර්ශණය කර ගැනීම තුළ. දැඩිව අල්ලගෙන සිටීම තුළ. එතකොට ඒක දැඩිව ග්‍රහණය කර ගැනීමක්, දැඩිව අල්ල ගැනීමක්. දිට්ඨියක් කියන එකෙන් දකින්නට එපා සාමාන්‍යයෙන් තිබෙන අදහසක් වගේ කියන තැනකින්. දැන් අපි අර විපල්ලාස ගැන කතා කරනකොටත් කියනවානේ සංඥා, චිත්ත, දිට්ඨි කියලා තුනක්. සංඥාවත් චිත්තයත් නෙමෙයි, දිට්ඨිය බොහොම බලවත්. දිට්ඨිය කියලා කියන්නේ අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි.
ඒතකොට දැන් මිච්ඡාදිට්ඨිය ගැන කතා කරනකොට දැඩිව බැසගෙන ඒක ස්පර්ශ කරගෙන පරාමර්ශණය කරගෙන ඉන්න නිසා තමයි මේ මිච්ඡාදිට්ඨිය සමාදන් වූ පුද්ගලයා දුගතියට යන්න පුළුවන්කම තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය සමාදන් වුණ කෙනා දුගතියට යන්න පුළුවන්කම තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දිට්ඨි විපන්නෝ ඒ පුද්ගලයා දිට්ඨි විපන්නේක් දිට්ඨි විපන්න පුද්ගලෝ දිට්ඨි විපන්න පුද්ගලයා යම්සේ ගෙන යන ලද්දක්. ඒ කියන්නේ අපි උස්සගෙන බරක් අරගෙන යනකොට කොයි වෙලේ හරි ওই බර බිමින් තියනවනේ. අතෙන් බරක් අරගෙන යනකොට කොයි වෙලාවෙ හරි ওই බර බිමින් තියනවා. අන්න ඒ වගේ තමයි පින්නතුනේ මොන යම් හෝ මොහතක අපි ඔය දේ දෘෂ්ටිය නිසා දැඩිව අල්ලගත්තකම නිසා අපාය යනවම තමයි. ඒ තමයි දෘෂ්ටියේ තියෙන බලවත්කම. සාස්වතයි කියලා ගත්තා දෘෂ්ටියක්. උච්ඡේදය පිළිබඳව ගත්තා දෘෂ්ටියක්. මේක දෘෂ්ටිය. එතකොට භවය නිසා දිට්ඨියක් ඇති වෙනවා. ඒ තමයි භව දිට්ඨි කියලා කියන්නේ. සිඳීම වෙනසීම පිළිබඳවත් තියෙනවා. ඒ තමයි විභව දිට්ඨි කියලා කියන්නේ. භව දිට්ඨිය සාස්වතයත් එක්ක යනකොට විභව දිට්ඨිය උච්ඡේදයත් එක්ක යනවා. එතකොට දිට්ඨි කියලා කියනකොට දෘෂ්ටිය අපිට විවිධ ස්වරූපයෙන් වර්ගීකරණය කරන්නට පුළුවන්කම තියෙනවා. දිට්ඨිය හොඳ දෙයක් නෙමෙයි. දිට්ඨිය ඊටාම නරක දෙයක්. දිට්ඨිය ඇතුලේ අපිට ටිකක් හරි හොඳ නරක කියන්න පුළුවන් කමක් බැරිමත් නැහැ. දිට්ඨිය කියන්නේ නරක දෙයක්ම තමයි. හැබැයි අර අපිට සමහර වෙලාවට සිද්ධ වෙනවනේ මේ නරක අය අතරින් කවුද හොඳ කියලා කියන්නේ. ඒ වගේ මේ දිට්ඨිය කියන දේ අතර හොඳක් තියෙන, ඒ කියන්නේ දෙකම දිට්ඨිය නරකයි තමයි. හැබැයි ඒ නරක දෘෂ්ටි අතරිනුත් ටිකක් හරි හොඳ දෙයට ඉඩක් තියෙන දෘෂ්ටිත් තියෙනවා. දැන් සාස්වත දෘෂ්ටිය ගත්තාම සාස්වත දෘෂ්ටිය ඇතුලේ ඒකත් එක්ක කෙනෙකුට කර්මඵලය අදහන්න පුළුවන්කම තියෙනවා. දැන් නිගණ්ඨනාත පුත්ත ගත්තොත් නිගණ්ඨනාත පුත්ත සංසාරය පිළිගන්නවා. නිගණ්ඨනාත පුත්ත සංසාරය පිළිගන්නවා. අකුසල් පිළිගන්නවා. එයා කියනවා සත්ව ඝාතනය කළොත් ඒකේ විපාක තියෙනවා. එයා ඒක පිළිගන්නවා. ඒ නිසා ඒක නොකරන්නට එයා වග බලා ගන්නවා. එයා අතීත කර්ම දැන් දුක් විඳලා ඒක නැති කරන්නට ඕනේ. දුක් විඳලා වර්තමානයේ දුක විඳලා අතීතෙන් ගෙන ආපු කර්ම නැති කරන්න ඕනේ. අලුතෙන් කර්ම රැස් නොකරගෙන ඉන්නට ඕනේ. මේ විදිහට රහත් වෙන්න පුළුවන් කියලා අදහසක් එයා දරාගෙන හිටියා. එතකොට දැන් ඒක ඇතුලේ පොඩි ඉඩක් තියෙනවා. දැන් කෙනෙක් සත්තු ගැන අනුකම්පාව නිසා හෝ සතුන් නොමර ඉන්නවා නම් සතුන් නොමරන්න පිළිබඳව එයා ඇති කරගන්න කරුණාසහගත සිතක මෛත්‍රී සහගත සිතක අකුසලයක් නෙමෙයිනේ, ඒක කුසලයක්නේ. ඒ කුසලයේ තියෙනවා. එතකොට එතන අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා කුසලයක්. එතන අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා අකුසලයක්. කුසලයේ අර වගේ කුසල් සිතුවිලි උපදිනවා. හැබැයි එතන දෘෂ්ටිය සම්පූර්ණයෙන්ම අකුසලයක්. දෘෂ්ටි කියන දේ අකුසලයක්. ඒ වගේම අපිට එදා කාලේ හිටපු ශාස්ත්‍රවරුන්ගෙන් ඇතැම් අය මක්ඛලි ගෝසාල වගේ අය දරාගෙන හිටියා. ඒගොල්ලෝ උච්ඡේදයක් පෙනෙවුවා. උච්ඡේදයේ පින්නතුනේ හරිම භයානක දෙයක්. උච්ඡේදය හරිම භයානකයි. නියත මිච්ඡාදිට්ඨිය පවතින්නේ උච්ඡේදයත් එක්ක. නියත මිච්ඡාදිට්ඨිය පවතින්නේ උච්ඡේදයත් එක්ක. එතකොට නියත මිච්ඡාදිට්ඨිය පවතින තැනක දැන් අපි ගත්තොත් එහෙම දැන් සමහරලාට අද වර්තමානයේ තුල පවා නියත මිච්ඡාදිට්ඨිය බොහොම බහුලයි. අපි ගත්තොත් භෞතිකවාදී අදහස් එක්ක අපි ගත්තාම නියත මිච්ඡාදිට්ඨිය යනවා. ඒ කියන්නේ දැන් මරණින් මත්තේ උපදිනවා කියන එක පිළිගන්නේ නැහැ. හේතුඵල ධර්ම පිළිබඳව පිළිගැනීමක් නැහැ. කර්මඵලයේ පිළිබඳව පිළිගැනීමක් ඇත්තේ නැහැ. ඒ නිසාම ඔවුන් පිළිගනු ලබන එකම දේ තමයි ජීවත් වෙනකන් හොඳට ජීවත් වෙන්නට ඕනේ. අවශ්‍ය සැප සම්පත් විඳගෙන මේ විදිහට ජීවත් වෙන්නට ඕනේ. මේ රූපය ආත්මය කියලා කියන්නේ දෙකම එකයි. මේ දෙකක් නෙමෙයි. රූපය දිරලා යනවා කියන්නේ මේ කෙනා නැති වෙලා යනවා කියන එක. ඊට පස්සේ මෙතන ශුන්‍යයි, මොකක්වත් නැහැ. ආය උපදින්න කෙනෙක්වත් මැරෙන්න කෙනෙක්වත් එතන දෙයක් ඇත්තේ නැහැ. එතකොට ඔවුන්ට එහෙනම් පින් සිද්ධ කරගන්නේ කවුද? පව් සිද්ධ කරගන්නේ කොහොමද? එහෙම දේවල් ලෝකේ නැහැ. මේ විදිහට කල්පනා කරන දෘෂ්ටි අද බොහෝ වෙලාවට සමාජය තුළ දකින්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට මේ අපි දකිනවා සමහර ගුරුවරු ළමයින්ට අවවාද කරන අවස්ථා දැක්කම
මේ අපි දේවල් හොඳ දේවල් කරන්න ඕනේ පින් සිද්ධ වෙන නිසාම නෙමෙයි. ඒක ලෝකෙ කොහොමත් එහෙම කරන්න හොඳ නැති දෙයක් නිසා කියලා. ඒ බොහෝ දෙනෙකුගේ අපිට දකින්න පුළුවන් දේ තමයි කර්මය කර්මඵලය පිළිබඳව පිළිගැනීමක් හෝ හඳුනා ගැනීමක් ඇත්තේ නැහැ. සිතේ යෙදෙන කුසලයේ අකුසලයේ පිළිබඳව දක්ෂත් නැහැ. කුසල චෛතසික දන්නේ නැහැ. අකුසල චෛතසික හඳුනා ගන්න දන්නෙත් නැහැ. ඉතින් ඒ අය කොහොමද හොඳ නරක විනිශ්චය කරන්නේ? පදනමක් නැහැ. කුසල අකුසල සිතුවිලි පිළිබඳව හඳුනා ගන්න බැරි. ලෝභ දේශ මොහ අරමුණු වලින් යන්නේ මොනවද? අලෝභ දේශ මොහ අරමුණු වලින් යන්නේ මොනවද කියන දේවල්වත් හඳුනා ගන්න බැරි පුද්ගලයෙක් ලෝකෙ තුල හොඳ නරක තේරුම් ගන්නවා කියන එක කවදාවත් विद्यमान වන දෙයක් නෙමෙයි. ඒ නිසා පින පව පිළිබඳව අපිට හඳුනා ගැනීමක් තියෙන්නට ඕනේ. පින පව පිළිබඳව හඳුනා ගන්නවා කියන එකෙන් අදහස් කරන්නේ මට පින් සිද්ධ වෙනවා කියලා මේ මොනවා හරි මල්ලකට දෙයක් පුරව ගන්නවා වගේ හිතාගෙන ඒක කරන්න ඕනේ කියන තැන නෙමෙයි. අපි කුසලයේ අකුසලයේ හඳුනා ගන්නවා කියන තැන. මේක අකුසලේ නම් හොඳ නැහැ, කුසලේ නම් අපිට කළ යුතු දෙයක්. ඒක හඳුනා ගැනීමයි එතනදී බුදුදහම තුල බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එතකොට අපිට ඒ විදිහට ලෝකේ අද සමාජය තුළ බොහෝ අවස්ථාවල දකිනවා අර භෞතිකත්වයේ මත ජීවත් වෙන අය. එතකොට ඒ අයගේ ස්වභාවය තමයි නේත මිච්ඡාදිට්ඨිය මේ ලෝකේ පිම්පව් නැහැ, කුසල අකුසල් නැහැ. හොඳ නරක කර්මවල විපාක ඇත්තේ නැහැ. විපාක එන්නේ කාටද? මේක මෙතනින් ඉවර නා. එතකොට අන්න ඒ විදිහට පවත්වන දෘෂ්ටියක් තියෙනවා. ඒක උච්ඡේදය. එතකොට ඒ උච්ඡේදය කියන දේ මෙතනින් පස්සේ සිඳෙනවා වෙනසෙනවා කියලා ඇති කරගත්ත සිඳීම. තව කෙනෙක් හිතනවා තව ඒකාත්ම භාවයකින් සිඳෙනවා. ස්වර්ගයට ගිහිල්ලා එතනින් ඉවරයි ඒක. එතකොට එහෙම නැත්නම් යක්ෂයා ළඟට ගියා මේක එතනින් ඉවරයි. එයා තව ඒකාත්ම භාවයක් ගැන කතා කරනවා. සමහරව ආත්ම භාව 10ක් 100ක් මෙහෙම කතා කරන උදවිය ඉන්නවා. එතකොට මේ විදිහට ගිහිල්ලා එතනින් පස්සේ සිඳෙනවා. ඊට පස්සේ ආය දෙයක් ඇත්තේ නැහැ. මෙන්න මේ වගේ දේවල් උච්ඡේදේ හිලා ගැනෙන දේවල්. උච්ඡේදේ හිලා ගැනෙන දේවල්. මේ උච්ඡේදේ කියන දේ නියත මිච්ඡාදිට්ඨියට බොහොම සමීපයි. ඒ වගේම ඊටාම භයානකයි. ඒක අර දිට්ඨිය ඇතුලේ හොඳ පැත්තට හොඳ දේවල් එක්ක යන ඒවාක් තියෙනවා. ඒ වගේම දිට්ඨිය ඇතුලේ ඊටාම නරක දේවලුත් තියෙනවා. දිට්ඨිය කොහොමද නරකම තමයි. හැබැයි මේක ඇතුලේ අපිට අර හොඳ දෙයට ඉඩ කඩක් තියෙන දේවල් ගැන හිතන්න පුළුවන්කම තියෙනවා ටිකක්. එතකොට නියත මිච්ඡා දිට්ඨියට ඉඩ කඩක් තියෙන උච්ඡේදයේ තුල. එතකොට දිට්ඨිය ආශ්‍රවයක් හැටියට අපි කතා කරනකොට කොහොමද දිට්ඨිය ආශ්‍රවයක් බවට පත් වෙන්නේ? පින්නතුනේ දිට්ඨිය ආශ්‍රවයක් බවට පත් වෙන්නේ අපි අර අබිනිවේෂ පරාමර්ශණය සිද්ධ කරන ආකාරය අනුව දැඩිව ග්‍රහණය කොට ඒ දේවල් පවත්වන විදිහ අනුව තමයි දිට්ඨිය ආශ්‍රවයක් බවට පත් වෙන්නේ. එක සාස්වතය පිළිබඳව අපිට හැඟීමක් තියෙනවා. මේ දිට්ඨි ආශ්‍රවය පිළිබඳව අපි කතා කරනකොට විශේෂයෙන්ම අපට හඳුනා ගන්නට සිද්ධ වෙනවා. විෂයාකාර සක්කාය දිට්ඨිය ආදී දෘෂ්ටීන් තුලින් තමයි දිට්ඨිය අපට හඳුනා ගන්නට තියෙන විශේෂයෙන්ම. එතකොට මිට පෙර බොහෝ අවස්ථාවල දිට්ඨිය පිළිබඳව හඳුනා ගැනීම සිද්ධ කරලා තියෙන නිසා මම හිතන්නේ 아무තුවෙන් මේ දේවල් පැහැදිලි කළ යුතුයි කියලා. ඔබට දැනුම දැන් බොහෝ අවස්ථාවල ලැබී තියෙන්නට ඕනේ. හැබැයි කෙටියෙන් මේ ගැන හැඳින්වීමක් කරන්නම් හැමෝටම අලුතෙන් ආධුනිකව සම්බන්ධ වෙන අයත් හිටියොත්. එතකොට මෙතනදී දිට්ඨිය කියලා කියනකොට රූපං අත්තතෝ සමනුපස්සති. රූපේ ආත්මයක් හැටියට හිතනවා. ඒක තමයි අපි උච්ඡේද දිට්ඨි කියලා කිව්වේ. මේකම නම් ආත්මය මේ රූපේ දිරලා යනකොට එතනින් එහාට ආත්මයක් තියෙන්න පුළුවන්ද? නැහැ. ඒක එතනින් ඉවරයි. ඒක උච්ඡේද දිට්ඨිය හිලා ගැනෙන දෙයක්. රූපං අත්තතෝ සමනුපස්සති කිව්වා වගේම රූපවන්තං වා අත්තානං සමනුපස්සති. දෙවෙනි එක තියෙනවා රූපවන්තං වා අත්තානං. ආත්මය වෙනම තියෙන එකක් ආත්මය කියලා එකක්. හැබැයි ආත්මයට මේ රූපේ අයිති. මේ රූපේ අයිති ආත්මයට. ගහක් තියෙනවා ගහට තමයි ඡායාව අයිති. එතකොට ගහ වෙනම තියෙනවා ඡායාව වෙනම තියෙනවා ගහට ඡායාව අයිති. ඒ වගේ ආත්මය කියන එක වෙනම තියෙනවා මේ ආත්මයට රූපේ අයිතියද? රූපේ නැති වුණාට ආත්මය තියෙන්න පුළුවන් එහෙනම්. ආත්මය වෙනම තියෙනවා රූපේ වෙනම තියෙනවා නම් රූපේ නැති වෙන්න පුළුවන්. හැබැයි ආත්මය තියෙන්න පුළුවන් එහෙනම් වෙනම. එතකොට රූපේ දිරලා යනවා මෙතනින් මැරෙනවා කියලා රූපේ නැති වෙලා යනවා. එතකොට භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා.
ඒකට කියනවා සාස්වතය කියලා. සාස්වතය ඒක දෘෂ්ටියක්. එතකොට රූපවන්තං වාත්තාන සමනුපස්සති. රූපස්මින් වාත්තාන සමනුපස්සති. කෙනෙක් හිතනවා රූපස්මින් වාත්තාන මේ රූපය ඇතුලේ තමයි ආත්මය කියන එක තියෙන්නේ කියලා. දැන් අපි හිතන්නේ රූපේ දිහා බැලුවාම ඔය අපි ඔක වහගන්න ගොඩක් වෙලාවට මේ පණ තියනවා කියන එකේ. මේ තියෙන්නේ මේක ඇතුලේ තමයි මේ ආත්මය කියන එක තියෙන්නේ. මේ රූපේ ඇතුලේ ඒක තියෙන දෙයක්. එතකොට ඒක දෘෂ්ටියක්. ඒක සාස්වත දෘෂ්ටිය. රූපය ඇතුලේ ආත්මය කියන දේ පිහිටලා තියෙනවා කියන එක. නැත්තම් ආත්මය කියලා එකක් වෙනම තියෙන ඒක මත තමයි අද රූපේ තියෙන්නේ. රූප ඇතිවෙමින් නැතිවෙමින් මේ සසර යනවා. ආත්මය එක දිගට පැතිරී පවතිනවා. මෙන්න මේ ආකාරයට හතරක් රූපේ පිළිබඳව තියෙන හතර ආකාරයකට ඒ කියන්නේ රූපයම ආත්මය කියලා හිතනවා. නැත්තම් රූපේට අයිතිවාසිකම් කියන ආත්මයක් තියෙනවා. රූපය ඇතුලේ ආත්මය තියෙනවා. ආත්මය මත රූපේ තියෙනවා. ඒකට මෙන්න මේ විදිහට රූපේ පිළිබඳව අපිට හතර ආකාරයකින් දෘෂ්ටියක් ඇති වෙනවා. රූපේ පිළිබඳව හතර ආකාරයකින් දෘෂ්ටියක් ඇති වෙනවා. මේ රූපේ පිළිබඳව හතර ආකාරයකින් කෙනෙක් දැඩිව ග්‍රහණය කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ සාස්වත උච්ඡේද දෘෂ්ටිය යනවා. උච්ඡේදයට එකයි මේ හතරෙන් අයිති. ඒ තමයි රූපයම ආත්මයක් කියලා හිතපේක. මේ විදිහටම වේදනාව, සංඥාව, සංස්කාරය, විඥානය කියන ස්කන්ධ පහට යනකොට අපිට හම්බෙනවා ස්කන්ධ පහට හතර බැගින් 20ක් අපිට දකින්න පුළුවන්. ඒ 20 තමයි 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. 20 ආකාර සක්කාය දිට්ඨියෙන් පහක් අයිති උච්ඡේද දෘෂ්ටියට. මොනවාද පහ? රූපං අත්තතෝ සමනුපස්සති. රූපයම ආත්මයයි කියලා හිතපේක. වේදනාවම ආත්මයයි කියලා හිතපේක. සංඥාවම ආත්මයයි. සංස්කාරයම ආත්මයයි. විඥාණයම ආත්මයයි කියලා හිතපු පහ අයිති උච්ඡේද දෘෂ්ටියට. අනික් තුනේ ටික නැතිනම් අනිත් දෘෂ්ටි 15 සාස්වතයට අයිති. සාස්වතය තුළ තමයි වැඩිපුර පිරිසක් ඉන්නේ. හැබැයි උච්ඡේදයේ පිළිබඳවත් නැතුවම නෙමෙයි. එතකොට මෙන්න මේ විදිහට දැන් දෘෂ්ටිය ආශ්‍රවයක් බවට පත් වෙනකොට පුරුද්දක් විදිහට පත් වෙනකොට අපි හිතනවා මේ ආත්මයක් පුද්ගලයෙක් ඉන්නවා සත්වයක් ආත්මයක් තියනවා කියන දේ අපිට තියෙනවා. ඒ ආශ්‍රවය නිසා තමයි මధుර දැන් කොච්චර සියුම්ම මේක යෙදෙනවද කියලා කිව්වොත් එහෙම මధుරෙක් කනකොට මේ අපි දන්නේම නැතුව එතෙන්ට අත ගිහිල්ලා ඉවරනේ මේ මధుරවට ගහන්න මధుරව මරන්න. ඇයි? අපි හිතනවා මේ රූපය කියන එක ආත්මයක් කියලා. එහෙම නැතිනම් මේ රූපය ඇතුලේ ආත්මය තියෙනවා කියලා. අපි හිතනවා මේක මරන්න පුළුවන් කියලා. මේක නැති කරන්න පුළුවන් කියලා. ඒ ප්‍රාණඝාතය කියන කර්මය සිද්ධ කරන්න, කර්මපතේ සිද්ධ කරන්න, අකුසලයේ සිද්ධ කරන්න ප්‍රධාන වශයෙන්ම බලපාන දිට්ඨිය කියන එක. දිට්ඨිය කියන එකත් ප්‍රධාන වශයෙන්ම බලපාන දෙයක්. එතකොට මේ ආශ්‍රවයක් විදිහට මේක ප්‍රධාන වශයෙන්ම දුරු කරනවා. ඒ නිසා තමයි දිඨාශ්‍රවේ දුරු කළාම සෝවාන් ආර්යයන් වහන්සේ. දිඨාශ්‍රවේ දුරු කළාම සෝවාන් ආර්යයන් වහන්සේ නම කිසිම කලෙක දන සතෙකුගේ දිවිතොර කරන්නේ නැත්තේ. දන කවදාවත් සතෙකුගේ දිවිතොර කරන්නේ නැහැ. ඇයි එතන දිඨාශ්‍රවයට ඉඩක් නැහැ. සතෙකුගේ දිවිතොර කරනවා කියන්නේ මෙතන දිඨාශ්‍රවේ තියෙනවා කියන එක. එතකොට මේ දෘෂ්ටිය කියන්නේ ආශ්‍රව ධර්මයක්. ඒ ආශ්‍රවය බොහොම සියුම්ම సంతానගතව පවතිනවා. ඒ ආශ්‍රවයෙන් අපි අර ස්කන්ධ ධර්මය අසුරු කරනවා. එතකොට අපිට පේනවා ස්කන්ධ ටික පුද්ගලයෙක්. ස්කන්ධ ටික ආත්මයක්. මෙතෙන්ට ආවද ජීවත් වෙනවා, මෙතනින් තව තැනකට යනවා, මේ ආත්මයක් මේ ස්කන්ධ ටික. එතකොට මේ විදිහට අපි ස්කන්ධ ධර්ම ටික ආත්මයක් විදිහට හඳුනා ගන්නු ලබනවා. එතකොට ඒ තමයි ආත්ම දෘෂ්ටිය. ඒ ආත්ම දෘෂ්ටිය දිඨාශ්‍රවයක් හැටියට පාවිච්චි වෙනවා. ඒක හැම වෙලාවකදීම ඔබ එළිය බලාගෙන ඉන්න අය දිහා බලාගෙන ඔබ හිතන වෙලාවට ඒ රූප ඇසුරු කරගත් ආත්ම භාවයන් ඔබට ඇසුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ තමයි දිඨාශ්‍රවෙහි තියෙන ස්වභාවය. ඒක පුරුද්දක්. ඔබ හිතට පුරුදු කරගත්ත, එකතු කරගත්ත දෙයක්. ඒ චින්තන ක්‍රමයේ ඔස්සේ තමයි ඔබ හිතන්නේ හැම වෙලාවකදීම. ඒ නිසා ආශ්‍රව කියලා කියන්නේ ලේසියෙන් ගැලවෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. හැම පැත්තෙම අපිව අල්ලලා බැඳලා දාගත්ත දෙයක් තමයි ආශ්‍රව කියලා කියන්නේ.
ඊට පස්සේ අපිට දකින්නට පුළුවන් අවිජ්ජාශ්‍රවය. අවිද්‍යාව ආශ්‍රවයක්. අවිද්‍යාව ආශ්‍රවයක් කියලා කියන්නේ අවිද්‍යාව අපි පුරුද්දක් විදිහට පුරුදු කරගත්ත දෙයක්. අවිද්‍යාව අපි පුරුද්දක් විදිහට සිතට නැවත නැවත පුරුදු කරගත්ත දෙයක්. අපි ඇති කරගත්ත දෙයක්. ඒ තුලින් තමයි අපි සියලු ධර්මයන් මේ සත්පුද්ගල ආත්ම භාව වශයෙන් කල්පනා කරන්නේ. කාමාශ්‍රවයටත් හේතු අවිද්‍යාශ්‍රවය. භවආශ්‍රවයටත් හේතු අවිජ්ජාශ්‍රවය. දිඨාශ්‍රවයටත් හේතු අවිජ්ජාශ්‍රවය. මේ අනෙක් සෑම ආශ්‍රවයකටම හේතුව බවට පත් වෙන අවිජ්ජාශ්‍රවය. ඒක ඊටාම බලවත් ආශ්‍රවයක්. ඒක ඊටාම බලවත් ආශ්‍රවයක්. අරිහත් මාර්ගයෙන් දුර වෙන ආශ්‍රව ධර්මයක් තමයි මේ තියෙන අවිජ්ජාශ්‍රවය. ඒක අරිහත් මාර්ගයෙන් දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. එතකොට දිඨාශ්‍රවය සෝතාපට්ටි මාර්ගයෙන් දුරු වෙනවා. කාමාශ්‍රවය අපිට අනාගාමි මාර්ගයෙන් දුරු කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් මේ අවිජ්ජාශ්‍රවය කියන එක අපිට දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ අරිහත් මාර්ගයේ. ඒ තැන දක්වා පවතිනවා. එතකොට මේක ඊටාම සියුම්. මොකද්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ දුක්ඛේ අඥානං, දුක්ඛ සමුදය අඥානං, දුක්ඛ නිරෝධේ අඥානං, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඥානං. චතුරාර්ය සත්‍ය ධර්මයේ පිළිබඳව නොදන්නාකම තමයි අවිද්‍යාව කියලා කියන්නේ. එතකොට ඇයි මේක ආශ්‍රවයක් විදිහටත් හඳුන්වන්නේ? ආශ්‍රවයක් විදිහට හැඳින්වීම මේ විදිහට सिद्ध කරන්නේ ඒකේ ප්‍රතිඵලය තමයි අපිට අද මේ විදිහට වස්තු පුද්ගලයෝ ආත්ම භාව මේ හැම දෙයක්ම හම්බෙන්න හේතුව. අපි දුක දන්නේ නැහැ. සංකත දුක්ඛ ලක්ෂණය අවබෝධ කරගෙන නැහැ. ඒ නිසා අපිට පේන්නේ නැහැ හේතු නිසා හටගත්තු ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියලා. හේතු නිසා හටගත්තු ධර්මය හේතු නැති වෙනකොට නැති වෙනවා කියන එක අවබෝධ නොවන නිසා තමයි අපිට මේ ඉන්න සත්වයෝ පුද්ගලයෝ දේවල් ලෝකෙ තුල පවතිනවා කියලා පේන්නේ. කලින් දැකපු එක ආයෙ දකින්න අපිට පුළුවන්කම තියෙන්නේ මොකක් නිසාද? අර සංකත ලක්ෂණය දැක්කේ නැහැ. ඒ නිසා එතන අනිත්‍යතාවය ප්‍රතිවේද උනේ නැහැ. දුක්ඛතාවය ප්‍රතිවේද උනේ නැහැ. ඒ නිසා අපිට කලින් දැකපු දේ ආපහු දකින්න පුළුවන්. එහෙනම් එතන තිබුණේ මොකද්ද? දුක්ඛේ අඥාන. දුක පිළිබඳව දැක්කේ නැහැ. දුක පිළිබඳව දැක්කේ නැත්නම් ඒක ආපහු නැවත නැවත අපට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අපිට අද ලෝකය නැවත නැවත දකින්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. කොයි වෙලාවකවත් නැවත නැවත ලෝකය දකින්න බැරි තැනක අපි හිතනවා අපි නැවත නැවත ලෝකය දකින්නවා කියලා. හැමදාම වැරදි තැනක වැරදි දෘෂ්ටියක් තුළ අපි හිර වෙලා ඉන්නවා. හරියට අර මැරිච්ච තනකොළ අමු තනකොළ කියලා හිතාගෙන අර කොළපාට කණ්ණාඩියක් දාගෙන තනකොළ කන අය වගේ. මැරිච්ච තනකොළ ටික කනවා කොළපාට තනකොළ කියන සංඥාවෙන්. ඒ කොළපාට කණ්ණාඩි දෙකක් දාගෙන. ඒ වගේ පවත්තා ධර්මයේ තුල කවදාවත් පෙර දැකපු දේ නැවත දකින්නට බැරි තැනක පෙර දැකපු දේ ඇසුරු කරනවා අවිද්‍යාව නැමැති කණ්ණාඩිය ඇතුලේ. ඒක ඇතුලේ කැමැත්ත තියෙනවා, ඒක ඇතුලේ පැවැත්ම තියෙනවා, ඒක ඇතුලේ දෘෂ්ටි තියෙනවා. මේ හැමදේම පවතිනවා. අවිද්‍යාවේ ස්වභාවය ඒක තමයි. අවිද්‍යාව කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අපි යථාර්ථයක් විදිහට නොදන්නාකම. එතකොට අවිද්‍යාව කියන දේ පැවැත්ම හැම වෙලාවකදීම අපිට සත්පුද්ගල ආත්ම භාවාදී සියලු දේට පදනම බවට පත් වෙලා තියෙනවා. අවිද්‍යාව කියන දේ ආශ්‍රවයක් කියලා කියන්නේ පුරුද්දක් හැටියට අපි මේක නැවත නැවත භාවිත කරලා තියෙනවා. ඒ නිසා තමයි අවිද්‍යාව නීවරණයක් ආශ්‍රවයක් ආදී හැම පැත්තකින්ම අවිද්‍යාව ආවරණය කොට දක්වන්නේ. අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනානං සන්ධාවතං කියලා කියන්නේ. අවිද්‍යාව නැමැති නීවරණයෙන් වැහිලා තෘෂ්ණාව නැමැති සංයෝජනයෙන් බැඳිලා සත්‍ය සසර යනවා කියලා කියන්නේ. ඒ වගේම පටිච්චසමුප්පාද ධර්මයේහි මේ චක්‍රයේහි පැවැත්මට අවිද්‍යාව මූලිකත්වයේ අරගෙන තියෙන්නේ. කුසල කුසල කර්ම රැස් කර ගැනීමට ප්‍රමුඛතාවය භූමිය සකස් කරන පැත්තෙන් අවිද්‍යාව තමන්ගේ කෘත්‍ය සම්පාදනය කරලා තියෙන්නේ. මේ ආශ්‍රවයේහි තියෙන බලවත්කම මත. කොටිම කියනවා නම් ඔබට අද පව් කරගන්න පුළුවන්කම තියෙන්නේ, අකුසල් කරගන්න පුළුවන්කම තියෙන්නේ අවිද්‍යාව නිසා. කොටිම කියනවා නම් ඔබට අද පින් කරගන්න පුළුවන්කම තියෙන්නේත් අවිද්‍යාව නිසා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තමයි
පුඤ්ඤාභි සංඛාර, අපුඤ්ඤාභි සංඛාර කියන ওই සංස්කාර ඔක්කොම ඇති වෙන්නේ. ඒ නිසා මෙන්න මේ ආකාරයට මේ ධර්මයන්ගේ පැවැත්ම පිළිබඳව අපි විමසා බලනකොට අපට පේනවා සමාධියේහි උපයෝගීතාවය සහ විපස්සනාවේහි උපයෝගීතාවය. පින්තුනි මෙන්න මේ ආකාරයන්ට අපිට මේ ධර්ම කරුණු පිළිබඳව හොඳින් විශ්ලේෂණය කරගන්නට පුළුවන්කම තියෙනවා. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්තුනි, හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ සසර දුක්ගෙන නිවාලීම පිණිස දේශනා කොට වදාළ ඒ උතුම් සද්ධර්මය අපිට මේ සියලු ලෝකයෙහි පවත්නා දුක්ඛ දෝමනස් උපායාසාදී සියල්ලංගෙන්ම අත්මිදීම පිණිස පවත්නා ශ්‍රේෂ්ඨ දර්ශනයක්. ඒ දර්ශනය ප්‍රායෝගිකව අපේ ජීවිතය තුළ භාවිතයට ගැනීමේදී අත්‍යවශ්‍ය වන දෙයක් තමයි සුතමය ඥානය කියලා කියන්නේ. සුතමය ඥානය යන්නේ අපි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව තථාගතයන් වහන්සේගෙන් හෝ තථාගත ශ්‍රාවකයන් වහන්සේ නමකගෙන් අසා දැනගනු ලබන ආකාරයට තමයි අපි භාවිත කරන්නේ, පුරුදු පුහුණු කරන්නේ. ඒ ආකාරයට පුරුදු පුහුණු කිරීම සඳහා මූලික ලෙසම අප සතුව දැනුමක් තියෙන්නට අවශ්‍යයි. ධර්ම ශ්‍රවණය තුළින් අපි සම්පූර්ණ කරගන්නේ අන්න ඒ විදිහට සුතමය ඥානය තුළින් අප ලබා ගන්නා වූ ඒ උතුම් ධර්ම කාරණාවන්, නැතිනම් ඒ සුතමය ඥානය තුළින් ලබා ගන්නා වූ දැනුම. විශේෂයෙන්ම කුද්දක නිකායට අයිති පටිසම්භිදා මග්ග ප්‍රකරණය තුළ අපේ නුවණ භාවිත කළ යුතු ආකාරය පිළිබඳව අපට තේරුම් ගන්නට අවශ්‍ය බොහෝ ධර්ම කරුණු ප්‍රමාණයක් ඇතුළත්ව තිබෙනවා. තෙසැත්තෑ ඥාන විග්‍රහය දිහා අපි බලනකොට ඒ තෙසැත්තෑ ඥානයන්ගේ පවත්නා ඒ ධර්ම කරුණු ඒ ඇතුළත්ව පවත්නා ධර්ම කාරණා පිළිබඳව අපි අවධානය යොමු කරනකොට අපට දකින්නට පුළුවන්කම තිබෙනවා. ඒ ඔස්සේ අපිට විශාල පරාසයක විහිදී පවතින ධර්ම කරුණු දැනගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ වගේම ඒ අනුව අපේ භාවනාව කොහොමද අපි සිද්ධ කළ යුත්තේ, ප්‍රතිපදාව කොහොමද සකස් කරගත යුත්තේ, කොයි තැන දක්වාද අපි සිද්ධ කළ යුත්තේ, මේ ආදී කරුණු බොහෝමයක් අපිට පුළුවන්කම තියෙනවා තේරුම් ගන්නට. ඉතින් පටිසම්භිදා මග්ග ප්‍රකරණය පිළිබඳව දේශනා කිරීමේදී අවසාන ලෙස අපි කතා කළේ ආනන්තරික සමාධි ඥානය පිළිබඳව. ආනන්තරික සමාධි ඥානය. එතකොට ආනන්තරික සමාධි ඥානය පිළිබඳව කතා කරනකොට අපි එතනදී විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුණා අවික්ඛේප පරිසුද්ධත්තා ආසෝ සමුච්ඡේදේ පඤ්ඤා ආනන්තරිකස්මින් ඥානං කියන මේ ආකාරයට මේ ආසෝ සමුච්ඡේදයේ පිණිස පවත්නා ඒ කියන්නේ ආශ්‍රව ධර්මයන්ගෙන් සිත සම්පූර්ණම පිරිසිදු කර ගැනීම පිණිස සමුච්ඡේද ප්‍රහාණයකට කෙලස් ධර්මයන් පත් කර ගැනීම පිණිස යම් ප්‍රඥාවක් තිබෙනවා නම් අන්න ඒ දේත් ඒ වගේම තමයි අවික්ඛේප පරිසුද්ධත්තා. එහෙම හිත වඩනකොට සිතෙහි තිබෙන අවික්ෂේපය නිසා ඇතිවන පාරිශුද්ධත්වයක් කියන මේ කරුණු දෙක පිළිබඳවම අපි ප්‍රධාන වශයෙන් අවධානයක් යොමු කරන්නට යෙදුණා. එහිදී ඒ චේතෝ විමුක්ති, පඤ්ඤා විමුක්ති ආදී ඒ කරුණු ඇසුරින් අපි මීට පෙර ඒ කරුණු වඩාත් පැහැදිලි කරගෙන තිබෙනවා. නමුත් විශේෂයෙන් මෙහිදී අපි හඳුනා ගන්නට යෙදුන සමාධියේහි අර්ථය කුමක්ද, ඥානයේහි අර්ථය කුමක්ද? සමාධිය යනු අවික්ෂේපයයි, ඥානය යනු යථාර්ථය පෙන්වා දීමයි. ආසවෝති කතමේතේ ආශවා. ආශ්‍රව කියලා කියනකොට මොනවද ඒ ආශ්‍රව ධර්ම බවට පත් වෙන්නේ? කාමාසව, භවාසව, දිඨාසව, අවිජ්ජාසව කියන මේ ආශ්‍රව ධර්ම හතරක් පිළිබඳව අපි විශේෂයෙන්ම හඳුනා ගන්නට යෙදුණා. එහි ප්‍රභේදයන් පිළිබඳව සහ විග්‍රහයන් පිළිබඳව අපි ජීවිතය තුළින් හඳුනාගත්තා. ආශ්‍රව ධර්ම කොහොමද යෙදෙන්නේ? ආශ්‍රව ධර්මයන් කොහොමද භාවිත වෙන්නේ? ආශ්‍රව ධර්මයන් කොහොමද අපේ ජීවිතය මෙහෙයවන්නේ කියන කරුණ මම හිතනවා පසුගිය දේශනාව තුළින් අපි විශේෂයෙන්ම
හඳුනා ගන්නට යෙදුණා. කත්තේත්තේ ආසවා කිහියන්ති. ඒ ආශ්‍රව ධර්මයන් කොතනකද ක්ෂය භාවයටපත් වෙන්නේ? ආශ්‍රව ධර්මයන් කොතනකද නිරෝධයට පත්වන්නේ? සෝතාපට්ටි මග්ගේන අනවශේෂෝ දිඨාසෝ කීයති. සෝතාපට්ටි මාර්ගයෙන් නිර්වශේෂ කොට ඒ දිඨාශ්‍රව ධර්මයන් දුරු කිරීමට ලක් කරනවා. සෝතාපට්ටි මාර්ගයෙන් සිද්ධ කරන දේ තමයි නිර්වශේෂයෙන් ආශ්‍රව ධර්මයන් දුරු කොට දැමීම. මොන ආශ්‍රවයේද දුරු කරන්නේ? දිඨාශ්‍රවය. එතකොට දිඨාශ්‍රවය කියන දේ යම්කිසි කෙනෙකු දර්ශනය වර්ධවා ගැනීම, මිච්ඡා දිට්ඨිය කියන දේ පවතින සම්මා දිට්ඨිය නැතිකම නිසා. සෝතාපට්ටි ඵලයට පත්වීම කියලා කියන්නේ සම්මා දිට්ඨිය පහළ කර ගැනීම කියන එක. ඒ කියන්නේ සම්මා දිට්ඨිය උපදවා ගැනීම. යම්කිසි කෙනෙක් සෝවාන් මාර්ගය උපදවා ගන්නවා නම් මේ සෝතාපට්ටි මාර්ගය උපදවන්නේම යථාභූත ඥාන දර්ශනය නිසානේ. එන ලෝකේ පවත්නා ධර්මයේ ඒ විදිහට අවබෝධ කර ගැනීම. එතකොට එතන අර අනවබෝධය නිසා ලෝකේ පවත්නා යථාර්ථය පිළිබඳව නොදන්නාකම නිසා අනවබෝධය නිසා යම්කිසි විදිහකින් කෙනෙකුට පැවතුනා නම් වැරදි දැකීමක්, ඒ වැරදි දැකීම වැරදි කොට ග්‍රහණය කරගන්නා ලද්ද දුරු වෙනවා. ඒක දුරු කරන්නේ සෝතාපට්ටි මාර්ගයෙන්. එතකොට මෙතනදී අපි මේ දිට්ඨිය පිළිබඳව තේරුම් ගැනීමේදී අපට තිබෙන අවබෝධය ඊටාම වැදගත් වෙනවා. මේ දිට්ඨිය සහ වස්තුව පිළිබඳව. වස්තුව කියන්නේ දිට්ඨිය නෙමෙයි, දිට්ඨිය කියන්නේ වස්තුව නෙමෙයි. එතකොට මේ දිට්ඨිය එකක්, වස්තුව කියන්නේ තව එකක්. දැන් පවතිනවා කියලා හිතෙනකම ඇති බවට ගන්නාකම ඒක දිට්ඨිය නෙමෙයි. ඒක වස්තුවක්. ඒ පවත්නාකමම අල්ලාගෙන දැඩිව පරාමර්ශණය කරගෙන දැඩිව සිතින් එක ග්‍රහණය කරගෙන පවතිනකොට අන්න ඒක හඳුන්වනු ලබනවා අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි කියලා. දිට්ඨිය කියලා. එතකොට දැඩිව ග්‍රහණය කරගනු ලබන්නා වූ දේ තමයි දිට්ඨිය හැටියට දකින්න පුළුවන්කම තිබෙන්නේ. එතකොට සංඥා චිත්ත දිට්ඨි වශයෙන් අපි විපල්ලාසයෙන්ුත් බෙදනවානේ. සංඥා චිත්ත දිට්ඨි වශයෙන් විපල්ලාස අපි වර්ගීකරණය කරනවා. දැන් අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්නා බව ඒක සංඥා චිත්ත දිට්ඨි වශයෙන් පවතිනවා. එහෙම සංඥාවකුත් තියෙනවා. එහෙම සිතකුත් තියෙනවා. ඒ වගේම අබිනිවේෂ පරාමාස වශයෙන් ඒක පරාමර්ශණය කරගෙන ඒක දැඩිව ග්‍රහණය කරගෙන ඒක දැඩිව අල්ලගෙන ඉන්න කමක් තියෙනවා. අන්න ඒක තමයි අබිනිවේෂ පරාමාසෝ දිට්ඨි කියලා කියන්නේ. අබිනිවේෂ පරාමාසෝ දෘෂ්ටියක් කියලා. එතකොට සෝතාපට්ටි මාර්ගයෙන් දුරු වෙන කෙලෙස් දිහා ආශ්‍රවය දිහා බලනකොට මේ දිඨාශ්‍රවය සම්පූර්ණම දුරුයි. එතකොට දැන් අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්නාකම මේ දිට්ඨිය හා අනුබද්ධව යන දෙයක්. ඒ දිට්ඨියම වුණත් ඒ දිට්ඨියෙම දිට්ඨි සංඥාවක් තියෙනවා. දිට්ඨි චිත්තයක් තියෙනවා. දිට්ඨියම දිට්ඨිය විදිහටත් ගැලෙනවා. එතකොට අනිත්‍ය දේ නිට්ටයයි කියලා ගන්නා බවම දෘෂ්ටියක්. ඒක සංඥා චිත්ත දිට්ඨි වශයෙන් අපි බෙදුවට ඒ සංඥාවම දිට්ඨි සංඥාවක්. අනාත්ම ධර්මයෝ ආත්මයි කියලා ගන්නා බවම දිට්ඨියෙන් යුක්ත දෙයක්. ඒක දිට්ඨියත් එක්ක වෙන් කරන්නට පුළුවන් දෙයක් නෙමෙයි. අන්න ඒ නිසා මේ විපල්ලාස ධර්මයන් අර දිට්ඨියත් එක්ක එකට ගියපු සියලුම දේවල් දුරු කරනවා සෝවාන් මාර්ගයේ. එතකොට එයාට ලෝකේ සාස්වත උච්ඡේදාදී වශයෙන් පවත්නා දෘෂ්ටි හෝ සක්කාය දිට්ඨිය ආදී දිට්ඨීන් ඒ කිසිම තැනක පවතින්නේ නැහැ. දිට්ඨිය සෝතාපට්ටි මාර්ගයෙන් සමුච්ඡේද වශයෙන් ඒ කියන්නේ මුලින්ම සිඳ දමනවා ආයේ දිට්ඨියෙහි පැවැත්මක්, දිට්ඨියෙහි හට ගැනීමක්, දිට්ඨිය පිළිබඳව කතා කරන්නට තැනක් ඇත්තේ නැහැ. හරියට මේ තල් ගහක මුදුන් කරටිය කඩලා දැම්මහම ඒ කරටිය කඩපු තල් ගහ නැවත දලුලන්නේ නැහැ වගේ මේ දිට්ඨිය සෝවාන් මාර්ගයෙන් සිඳට පස්සේ ඒ දිට්ඨිය නැවත උපදිනවා කියන එකක් කවදාවත් වෙන්නේ නැහැ. ඒ නිසා සෝතාපට්ටි මග්ගේන අනවශේෂෝ දිඨාසෝ කීයති කියලා කිව්වා. සෝතාපට්ටි මාර්ගයෙන් නිර්වශේෂ කොට ඒ දිඨාශ්‍රවය දුරු කොට දමනවා. ඒ වගේම අපාය ගමනීයෝ කාමාසවෝ කීයති. අපාය ගමනීය වූ කාමාශ්‍රවය දුරු කළා දානවා.
අපාය ගමනීය වූ කාමාශ්‍රවේ දුරු කළා දාන. අපාය ගමනීය කියලා කියන්නේ. අපාය ගමනීය කියලා කියන්නේ පින්නතුනේ සතර අපායට අරගෙන යන්නට සුදුසු සතර අපායට ගෙන යනු ලබන්නා වූ දේ. අපාය ගමනීය කියලා කියන්නේ ඒක. සතර අපායට යෑමට සුදුසු. ඒකට අපාය ගමනීය වූ කාමාශ්‍රවේ දුරු වෙනවා. දැන් කාමය සෝවාන් ආරයන් වහන්සේට දුරු වෙන්නේ නැහැ. සෝවාන් ආරයන් වහන්සේටත් කාමය, කාම අදහස්, කාම සංඥා පවතිනවා. එතකොට රූපය අභිනන්දනය කරනවා, රූපය ආස්වාදය කරනවා, වේදනාව අභිනන්දනය කරනවා, සංඥා සංස්කාර විඥාන අභිනන්දනය කරනවා. එතකොට සත්පුද්ගල භාවයේ පිළිබඳව පැවැත්ම පිළිබඳව කැමැත්ත තියෙනවා. එතකොට ඒ නිසා කාමරාගයේ පැවැත්ම පේනවා. ඒ නිසා සෝතාපන්න ආර්යයන් වහන්සේ නමක්වත් ගෘහවාසයේහි ඉන්නවා. එයා අවාහ විවාහ වෙලා දරුමල්ව හදාගෙන ඉන්න පුළුවන්කම තියෙනවා සෝවාන් ආර්යයන් වහන්සේ. මොකද එතන කාමාශ්‍රවේ දුරු කළ නැති නිසා. හැබැයි එයාට එක මට්ටමක කාමාශ්‍රවේ දුරු වෙලක් තියෙනවා. මොන මට්ටමේද? ඒ තමයි අපාය ගමනීය මට්ටම. අපාය ගමනීය මට්ටම කියලා කියන්නේ යම් කාමාශ්‍රවයක් නිසා, ඒ කියන්නේ ආශ්‍රව ධර්මයන්ගේ යම් බලවත් වීමක්. ආශ්‍රව ධර්මයන් පිරීලා ඒ ආශ්‍රව ධර්මය යම් සීමාවකට පැමිණ බලවත් වුණාට පස්සේ කරන්නේ අකුසල ධර්ම સિદ્ધ කරන එක. දැන් හිතන්නකො කෙනෙකුට කාමාශ්‍රවයේ ඊටාම බලවත්ව ඇති වෙලා තමයි එතනදී ඒ කාමාශ්‍රවයේ බලවත්ව ඇතිවීම තුළ යාට කාම මිත්‍යාචාර අකුසලයේ සිද්ධ වෙන්න පුළුවන් තැනට යනකම් යාගේ හිත අකුසලයේ තුළ බලවත්ව නැගෙනවා. එතකොට යම්කිසි කෙනෙක් කාම මිත්‍යාචාර ආදී අකුසලයක නිරත වෙනවා නම් ඒ අකුසලය හඳුන්වනු ලබනවා. ඒ බඳු අවස්ථාවල තියෙන ඒ කාමාශ්‍රවය පිළිබඳව හඳුන්වන්නේ අපාය ගමනීය වූ කාමාශ්‍රවයක්. Taman කයින් වැරදි විදිහට පිළිපන්න එක පිළිබඳව පවත්වන ඒ මොහොතේදී ඒ සිතේ තිබුණු කාමය, ඒ පුරුදු කරපු ආශ්‍රවය, ඒ කාමාශ්‍රවය අපාය ගමනීය වූ දෙයක්. ඒක හේතු කරගෙන දුගතිගාමී වෙනවම තමයි. යථාභතං නික්කිතං ඒවන් නිරේ කියලා කියනවා. යථා ආභතං, ඒ කියන්නේ යම් කිසි විදිහකින් අපි බරක් අරගෙන ආවනම් අරගෙන එනකොට අපි හැම වෙලෙම මේක උස්සන් ඉන්නේ නැහනේ. කොයි වෙලාවක හරි මේ බර බිමින් තියෙනවා. අනේ ගෙනාපු බරක් යම් වෙලාවක බිමින් තැබුවා නම් අනේ බිමින් තබනවා වගේ ඒ අකුසලයේ හේතු කරගෙන සමහර වෙලාවට මේ අද නොවෙන්න පුළුවන්, හෙට නොවෙන්න, ඊළඟ ජීවිතේ නොවෙන්න පුළුවන්. හැබැයි ඒ අකුසලයේ හේතු කරගෙන ඔහු කවදාක හරි නිරේගාමී වෙනවම තමයි. ඒකයි කොයි වෙලේ හෝ දුගතිගාමී වන්නට පුළුවන්කම තියෙනවා. එනිසා ඒක නියතියක් නෙමෙයි, නියති ධර්මයක් නෙමෙයි ඊළඟ ජීවිතය අපාය යනවා කියන්නට තරම්. හැබැයි අකුසලයේ නියතයි, අනිවාර්යෙන් දුක් විපාක ගෙනවිත් දෙන්නක්. අනිවාර්යයෙන්ම මේ හේතු කරගෙන අපාය යනවම තමයි. එතකොට දැන් අපාය ගමනීය මට්ටම දුරුයි කියලා කියන්නේ කොයි වෙලාවකවත් සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකට අපාය ගමනීය මට්ටමේ කාමාශ්‍රවය ඇත්තේ නැහැ. අපාය ගමනීය මට්ටමේ කාමාශ්‍රවය නැහැ. අපාය ගමනීය වූ කාමාශ්‍රවය සම්පූර්ණම දුරු කරලා තියෙන, සම්පූර්ණම ප්‍රහාණයටපත් කරලා තියෙන. ඒ තමයි සෝතාපන්න ආර්යයන් වහන්සේගේ තියෙන ස්වභාවය. සෝතාපන්න ආර්යයන් වහන්සේගේ තිබෙන ඒ මානසික ලක්ෂණය. එතකොට අපිට ඒ ඔස්සේ තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා සෝතාපන්න ආර්යයන් වහන්සේ නමකගේ පවතින මානසික මට්ටම පිළිබඳව. ඒ කියන්නේ ඒ යම් සීමාවකින් අපිට ඉර ගහලා පෙන්වන්න බැරි වුණාට ඒ රළු ඕලාරික මට්ටමේ අකුසල කර්ම කෙරෙන තැන දක්වා එයා මොහු කුරා යන්නේ නැහැ අකුසලේ. එයාට සිහිය උපදිනවා. එයාට සිහිය පවතිනවා. කර්මයේ කර්මඵලයේ පිළිබඳව එයා හොඳට දන්නවා. ඒ ඥාණය එයාට නැති වෙලා නැහැ. ඒ නිසා තමයි අපාය ගමනීයෝ කාමාසවෝ කීයති කියලා කිව්වේ. අපාය ගමනීයෝ භවාසවෝ කීයති. අපාය ගමනීයෝ භවාශ්‍රවේ දුරු කරනවා. අපාය ගමනීයෝ භවාශ්‍රවේ දුරු කළා දානවා. එතකොට අපාය ගමනීයෝ භවාශ්‍රවේ කියලා කියන්නේ අපාය ගමනීයෝ භවාශ්‍රවේ කියලා කියන්නේ යම්කිසි ආශ්‍රවයක් නිසා, භවාශ්‍රවයක් නිසා අපාය යන්නට පුළුවන් කර්ම સિદ્ધ කරනවා නම් ඒ කර්ම સિદ્ધ කරන්නට හේතු වන පසුබිම. තව බොහෝ අකුසල කර්ම තියෙනවානේ. ඒ අකුසල කර්මයන්ට හේතු වන දෙයක් තමයි භවාශ්‍රවය.
අපි භවආශ්‍රවය පිළිබඳව බොහොම දීර්ඝ ලෙස පසුගිය දේශනාව තුළින් හඳුනා ගන්නට යෙදුණා. ඒ නිසා භවය පිළිබඳව අපි තේරුම් ගන්නකොට ඒ පසුගිය දේශනාව පිළිබඳව අවධානයක් යොමු කරලා ඒ පිළිබඳව පොඩ්ඩක් අහනවා නම් මම හිතනවා ඒක ඊටම වැදගත් වෙයි කියලා. එතකොට මෙන්න මේ අපාය ගමනීය වූ භවආශ්‍රවය දුරු කරන්නට පුළුවන්කම තියෙනවා සෝතාපන්න මාර්ගයෙන්. ඒ කියන්නේ දැන් අර පවත්නා ඒ ස්කන්ධ ධර්මයන් පිළිබඳව එයා කර්ම රැස් කරගන්න මට්ටමට මොහු කුරා යන්නට තරම් දැඩි පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. සත්ව ඝාතනය කරමින් ඊට පස්සේ නොදුන් දේ ගනිමින් මේ මට්ටමට අකුසලයන් දක්වා එයාව මොහු කුරා යන්න. කායික වාචසික වීතික්‍රමයේ දක්වා ඒ මනස යෙදෙන්නේ නැහැ. යෙදෙන්නේ නැති නිසා තමයි අපාය ගමනීය වූ භවආශ්‍රවය සෝවාන් මාර්ගයෙන් දුරු වෙනවා කියලා කියන්නේ. ඒ වගේම අපාය ගමනීය අවිජ්ජාසෝ කීයති. දැන් භවආශ්‍රවයේ වගේම සෑම අකුසලයකටම පෙරටුව තිබෙන දෙයක් තමයි අවිද්‍යාව කියලා කියන දේ. එතකොට යම් අවිද්‍යාවක් නිසා නම් අපාය ගමනීය වූ අකුසල් සිද්ධ කරන්නේ අන්නේ අපාය ගමනීය වූ අකුසල් ටිකත් සෝවාන් මාර්ගයේ උපදවනකොට සෝවාන් මාර්ගය ඉපදවීමෙන් දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර භික්ෂුන් වහන්සේලාගෙන් එක අවස්ථාවකදී අහනවා අතට පුංචි චූටි ගල් කැට කීපයක් අරගෙන මහණෙනි මේ ගල් කැට ටිකද ලොකු මහමෙරු පර්වතයේද කියලා. එතකොට භික්ෂුන් වහන්සේලා කියනවා ස්වාමීනි මේ ගල් කැට ටික මොනතරම් සුළු දෙයක්ද? ඒක මේ අසලකින්වත් තියන්න පුළුවන් දෙයක් සමාන කරන්නට තියා හිතන්නටවත් බැරි දෙයක්. මහමෙරු පර්වතය කියලා කියන්නේ මහ විශාල දෙයක්. ඒක සමාන කරන්නටවත් බෑ කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි අන්න ඒ වගේ තමයි යම්ස මේ මහා මේරු පර්වතය වගේ ලෝක විශාල දුකක් තියනවා නම් සංසාරික විඳ යුතු යම්ම දුක්ඛ ස්කන්ධයක් තිබෙනවා නම් ඒ සියලු දුක්ඛ ස්කන්ධය සෝවාන් ආර්යයන් වහන්සේ ක්ෂය භාවයට පමනවලා තියෙනවා. ඒ දුකෙන් අත මිදිලා තියෙනවා. දුරු කරපු දුක ගැන කතා කරනවා නම් මේ මහා මේරු පර්වතය වගේ ප්‍රමාණයක්. අවශේෂ වූ දුක ගැන කතා කරනවා නම් මහණෙනි මේ අතේ තියෙන ගල් කැට කීපේ තරම් වූ ඊටාම සුළු ප්‍රමාණයක්. දැන් මේ සෝතාපන්න ආරයන් වහන්සේ නමකට අවශේෂ වෙන දුක පිළිබඳව දේශනා කරනකොට ඒක හරියට මේ අතේ තියෙන ගල් කැට ටික තරම් ඊටාම සුළු දෙයක්. මහා මේරු පර්වතයේ තරම් මහ විශාල දුකක් ඒක ගෙවලා ඒක කෙලවර කොට පත් කරලා තියනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ඇයි අර අපාය ගමනීය වූ යම් දුකක් තියෙනවා නම් ඒ දුකෙන් සෝවාන් ආරයන් වහන්සේ අත මෙදිලා තියෙනවා. ඒ වගේම සසරේ යම් විදිහකින් ආත්ම භාව 7කට වඩා ප්‍රතිසන්දි වශයෙන් ලැබමින් තව තැන්වලට යන මට්ටමේ ඕලාරික මට්ටමක් තියෙනවා නම් ඒ මට්ටමිනුත් මේ සෝතාපන්න ආරයන් වහන්සේ අත මිදිලා තියෙනවා. ඒ නිසා දුක දුරු කරපු දුකම සෝවාන් ආරයන් වහන්සේ නමක් වැඩි. ඒ නිසා තමයි අපේ බෞද්ධ පින්නතුන් කොහොම හරි උත්සාහවත් වෙන්නේ යටත් පිරිසෙන් මේ ජීවිතේ කොහොම හරි සෝවාන් ඵලයට හෝ පත්වන්නට ඕනේ කියන දැඩි අදිෂ්ඨානයෙන් මේ ධර්ම ප්‍රතිපදාව තුළ හික්මෙන්නට උත්සාහවත් වෙන්නේ. හැබැයි සමහර වෙලාවට ඒ අවශ්‍යතාවයේ නිසාම මිනිස්සුන්ගේ හිතවලට ඒ අවශ්‍යතාවයේ වැඩිපුර දැනෙනකොට මේක කළ යුතුයි කියනකොටම අර ව්‍යාජ සෝතාපන්න ඵල ලබා දෙන්නටත් ඇතැම් අය උත්සාහවත් වෙන නිසා අපි සෝවාන් කියලා හිතාගෙන සහතිකයක් ලියෝගෙන වගේ අපි හිටියා කියලා ආශ්‍රව දුරු වෙලා නැත්තම් කෙලස් දුරු වෙලා නැත්තම් අපිට දුක කෙලවර කළා කියන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. තව දුකට මුලක් හදාගෙන තියෙනවා මිසක. ඒ නිසා ඒ වගේ තැන්වලදී අපි තාමත් ප්‍රවේශම් වන්නට ඕනේ. තාමත් පරිස්සමෙන් අපි කල්පනා කරන්නට අවශ්‍යයි. ඒ වගේම තමයි සකදාගාමි මග්ගේන ඕලාරිකෝ කාමාසවෝ කීයති. සකදාගාමි මාර්ගයෙන් මොනවද දුර වෙන්නේ? සකදාගාමි ආර්යයන් වහන්සේට ඕලාරිකෝ කාමාසවෝ කීයති. ඕලාරික වුණ කාමාශ්‍රවේ දුරු වෙනවා. සකදාගාමි ආර්යයන් වහන්සේට ඕලාරික වූ කාමාශ්‍රවේ දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඕලාරිකයි කියලා කිව්වේ රළු මට්ටමේ පවත්නා කාමාශ්‍රවේ. සෝවාන් ආර්යයන් වහන්සේ දුරු කළේ ඊටාම දැඩි රළු මට්ටමේ තියෙන තමන්ව කායික සහ වාචසිකව ඉක්මවා යන්නට පුළුවන් මට්ටමේ තියෙන කාමාශ්‍රවේ. දැන් සකදාගාමි ආර්යයන් වහන්සේ නමක් සකදාගාමි ඵලයටපත් වෙනකොට
ඒ සකදාගාමි මාර්ගයේදී උන්වහන්සේ දුරු කරන්නේ මොනවද? උන්වහන්සේ දුරු කරන්නේ ඊටාම රළු මට්ටමේ තියෙන කාමාශ්‍රවය. ඒ කියන්නේ දැන් අර සෝවාන් මට්ටමේදී යම් ප්‍රමාණයක් අඩු කරලා තියෙන හැබැයි ඒ තියෙන මට්ටම තවදුරටත් රළු වැඩි. ඒ නිසා කාමයේ නිසා ඇතිවෙන අකුසලයන්ට සිත නැමෙනවා. ඒ නිසා එයා නැවත නැවත උත්සාහවත් වෙනවා ඕලාරික මට්ටම. ඒකේ තියෙන රළු මට්ටම නැති කරලා දාන්නට උත්සාහවත් වෙනවා. ඒ නිසා සකදාගාමී ඵලයෙන් මොකද කරන්නේ? සකදාගාමී ඵලයටපත් වෙන කෙනෙක් ඒ මාර්ගයේ තුලදී කරන දේ තමයි මාර්ගයේ වඩනකොට මාර්ගයේ තුලදී ඕලාරික වූ කාමාශ්‍රවය සම්පූර්ණයෙන්ම දුරු කළා දානවා. හැබැයි කාමාශ්‍රවයේ සමුච්ඡේද වශයෙන් නැත්තටම නැති කළා දානවා කියන එකක් එතනදි වෙන්නේ නැහැ. කාමාශ්‍රවයේ මේ ඔක්කොම බිඳුවටම නැති කළා දානවා කියන එකක් වෙන්නේ නැහැ. කාමාශ්‍රවයේ වැඩි ප්‍රතිශතයක් ලොකු ප්‍රමාණයක් ඉවත් කළා දානවා. සෝතාපට්ටි ඵලයේදී නැති කලේ තමන්ගේ කය වචන දෙක ඉක්මවා ගිහිල්ලා අකුසල කර්මපත සිද්ධ කරන්නට පුළුවන් මට්ටමේදී. හැබැයි සකදාගාමි මට්ටමේදී සාමාන්‍යයෙන් දුරු වෙන්නේ තමන්ගේ හිතේ ඇතිවන ඒ කාමය කියන දෙයටත් ඉඩ රහිත කිරීමෙන්. අනාගාමි මාර්ගයෙන් තමයි සමුච්ඡේද වශයෙන් මේ කාමය කියන දේ, කාමරාගය කියන දේ ප්‍රහාණ කරන්නට පුළුවන්කම තියෙන. ඒ කියන්නේ අනුසය මට්ටමක්වත් යෙදෙන්නේ නැහැ කියන එක තමයි. හැබැයි අනුසය මට්ටමට මෙහා අපි සාමාන්‍යයෙන් කාමභෝගී ජීවිතයක් ගත කරන කෙනෙක් ඇසුරු කරන ඒ කාමයේ තුලක් තියෙන ඒ රළු නිස්ෘත ස්වභාවය කායික වාචසික වශයෙන් ඒකේ හැසිරෙනකම නැති කරන්නට පුළුවන්කම තියෙනවා සකදාගාමි මාර්ගය තුලින්. මාර්ගයේ භාවිත කිරීම තුලින්. ඒ වගේම තදේකට්ඨෝ භවාසවෝ කීයති. තදේකට්ඨෝ භවාශ්‍රවය දුරු කරන්නට පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අර ඕලාරික මට්ටමේ සිටි තදේකට්ඨ කියලා කියන්නේ ඒ ඕලාරික මට්ටමේ කාමාශ්‍රවය මට්ටමින් තිබුණ ඒකත් එක්ක එකට හේතු වුණ. දැන් අපි අර සාමාන්‍යයෙන් අපි මේ ආශ්‍රව හතර කතා කළාට අපි දන්නවා දැන් කාමයේ තමයි එතනදී කාමාශ්‍රවයේදී ප්‍රධාන කරගන්නේ. හැබැයි කාමාශ්‍රවයටත් හේතු වෙනවා භවආශ්‍රව අවිජ්ජාශ්‍රව කියන දේ. කාමාශ්‍රවයටත් හේතුවක් බවට පත් වෙනවා අවිජ්ජාව කියන දේත් භවය කියන දේත්. ඒකට මේ දෙකම උපකාර කරගෙන ඒ දෙකේම උපස්තම්භක බවත් එක්ක තමයි කාමාශ්‍රවය පවතින්නේ. යම් තැනක කාමාශ්‍රවය පවතිනවා නම් ඒ තැන්වල භවආශ්‍රවයක් තියෙනවා අවිද්‍යාශ්‍රවයක් තියෙනවා. ඒ නිසා මේ ආශ්‍රවය පිළිබඳව අපි කතා කරනකොට අනිත් ආශ්‍රවයක් තියෙනවා. දැන් ඒ නිසා තමයි කියන්නේ අර සකදාගාමි මාර්ගයෙන් ඕලාරික වූ කාමාශ්‍රවය දුරු කළා දානවා. ඕලාරික කාමාශ්‍රවය දුරු කරනවා වගේම තදේ කට්ඨු. ඒ කියන්නේ අර ඕලාරික මට්ටමත් එක්ක එකට ගැළපිලා යන යම් භවආශ්‍රවයක් තියෙනවා නම් ඒ ඕලාරික මට්ටමත් එක්ක එකට ගැළපෙන භවආශ්‍රවයක් දුරු කළා දානවා. ඕලාරික මට්ටමත් එක්ක එකට ගැළපෙන භවආශ්‍රවයත් දුරු කළා දානවා. ඒ වගේම ඕලාරික මට්ටමත් එක්ක එකට ගැළපෙන මට්ටමක් තියෙනවා නම් අවිජ්ජාශ්‍රවය, ඒ අවිජ්ජාශ්‍රවයත් දුරු කළා දානවා. මේ කියන්නේ අර ඕලාරික මට්ටමත් එක්ක ගැළපෙන දේ. ඒකට යම් මට්ටමකද සකදාගාමි මාර්ගයෙන් කාමාශ්‍රවය අඩු කරන්නේ ඒ මට්ටමේම තියෙන රළු මට්ටමේ භවආශ්‍රවයත් ඒ රළු දේ ක්‍රියාත්මක කරන්නට හේතු වෙන අවිද්‍යාශ්‍රවයත් කියන මට්ටම් වලින් තමයි මේ ආශ්‍රව ධර්මයන් ඡේ භාවයට පමුණවන්නේ. ඒ වගේම අපිට ඊළඟට හඳුනා ගන්නට පුළුවන් අනාගාමි මග්ගේන අනවශේෂෝ කාමාසෝ කීයති. අනාගාමි මාර්ගයෙන් මොකද කරන්නේ? අනවශේෂෝ කාමාසෝ කීයති. නිර්වශේෂ කොට කාමාශ්‍රවය දුරු කළා දානවා. නිර්වශේෂ කොට කාමාශ්‍රවය දුරු කළා දානවා. ඒ කියන්නේ කාමාශ්‍රවයේහි එක පොඩ්ඩක්වත් ඉතුරු කරන්නේ නැතුව නිර්වශේෂ කොට මේ කාමාශ්‍රවය ප්‍රහාණය කොට දමනවා අනාගාමි මට්ටමින්. අනාගාමි ආරයන් වහන්සේට තමයි කාමාශ්‍රවයේහි විදකදු පැවැත්මක් නැත්තේ. ඒ කියන්නේ කාමාශ්‍රය සමුච්ඡේද ප්‍රහාණයට ලක් වෙන්නේ කාමරාගය කියන සංයෝජනය සම්පූර්ණම දුරු වෙන තැන දිහා අපි බැලුවොත් සම්පූර්ණම දුරවන්නේ කොතනදීද? සම්පූර්ණම දුරවන්නේ මෙන්න මේ අනාගාමි මාර්ගයෙන්. තදේකට්ඨෝ භවාසෝ කීයති. එතකොට ඒ සම්පූර්ණ කාමාශ්‍රවය ඇති වෙන මට්ටමත් එක්ක එකට යන භවආශ්‍රව මට්ටමක් තිබුණා නම් අවිජ්ජාශ්‍රව මට්ටමක් තිබුණා නම් ඒ ආශ්‍රව දෙකත්
ඒ මට්ටමින් දුර වෙනවා. කාමාශ්‍රවය ඇති කරන මට්ටමේ තියෙන ටික විතරයි. හැබැයි එහෙමයි කියලා භවආශ්‍රවය හරි අවිද්‍යාශ්‍රවය හරි සම්පූර්ණම නැති වුණා කියන දෙයට යෙදෙන්නේ නෑ. සම්පූර්ණම නැති වෙලා නෑ එතනදී. හැබැයි සම්පූර්ණම නැති වුණත් අර මට්ටමේ යෙදෙනකොට ඒ යෙදෙන තැන නැති කරලා තියෙනවා. ඊට පස්සේ අරහන්ත මග්ගේන අනවශේෂෝ භවාසවෝ කියති. අරහත් මාර්ගයෙන් මොකද කරන්නේ? අරිහත් මාර්ගයෙන් අනවශේෂෝ භවාසවෝ කියති. භවාශ්‍රවය නිර්වශේෂ කොට දුරු කරනවා. අවිද්‍යාශ්‍රවය නිර්වශේෂ කොට දුරු කළා දානවා. ඒ කියන්නේ අංශුවක්වත් මාත්‍රයක්වත් සාමාන්‍ය කියන්නේ සැවැන්න මුලක තරම්වත් ප්‍රමාණයක් ඉතුරු කරන්නේ නැතුව භවආශ්‍රවයයි අවිජ්ජාශ්‍රවයයි සම්පූර්ණම ප්‍රහාණයටපත් කළා දානවා අරිහත් මාර්ගයේ තුලින්. එතකොට මෙන්න මේ විදිහට සිතෙහි පවත්නා මේ ආශ්‍රව ධර්මයන් යටපත් කොට දැමීම සිද්ධ කරනවා. එතකොට දැන් මේ ආකාරයට යම්කිසි කෙනෙක් සිතෙහි පවත්නා ආශ්‍රව ධර්මයන් දුරු කරලා ඒ මාර්ගඵල ආදිගමයන් ලබනවා නම් එතකොට මේ මාර්ගඵල ආදිගමයන්ගේ ආශ්‍රව ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණයටපත් කරනවා නම් ඒ සිද්ධ කරන්නා වූ සමුච්ඡේද ප්‍රහාණය තමයි ඥානය තුලින් සිද්ධ වෙන දේ. ඒහා තැනක පවත්නා යම් සමාධියක් තියෙනවා නම් ඒ සඳහා භාවිත කරන ඒ සඳහා උපකාර කරගන්න ඒ මානසිකාරය තුළ යම් සිතේ එකඟ බවක් තිබෙනවා නම් ඒ ඒකාග්‍රතාවයට තමයි සමාධිය කියලා කියන්නේ. සමාධිය. එතකොට කෙනෙක් සෝතාපට්ටි ඵලයටපත් වෙනවා නම් සෝතාපට්ටි ඵලයටපත් වන්නේම ප්‍රථම ධ්‍යාන සහිතව, ဒုတိ ය ධ්‍යාන සහිතව, තෘතිය ධ්‍යාන සහිතව, චතුර්ථ ධ්‍යාන සහිතව මේ ධ්‍යානයක් සහිතව තමයි එයා මාර්ගඵලයකටපත් වෙනවා නම් පත් වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. එතකොට එතන ඒ ධ්‍යානය කියලා කියන්නේ චිත්ත අවික්ෂේප භාවය. නැතිනම් සිතෙහි පවත්නා එකඟ බව කියන එක. ධ්‍යාන කියලා කියන්නේ ඒ සිතෙහි පවත්නා එකඟ බව. අවික්ෂේපය. ඒ අවික්ෂේපයේ සමාධිය. එතන යථාර්ථයේ දක්නා යම් නුවණක් තිබුණා නම් ඒ නුවණ තමයි ප්‍රඥාව කියලා කියන්නේ. යථාර්ථයේ දක්නා යම් නුවණක් තිබුණා නම් ඒ නුවණ තමයි එතනදී ප්‍රඥාව බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කියන කාරණා අපි විශ්ලේෂණය කරනකොට අපිට දැක ගන්න පුළුවන්කම තිබෙනවා සමාධිය කියන්නේ මොකද්ද? ප්‍රඥාව කියන්නේ මොකද්ද? එතකොට ඒ කෙලෙස් ධර්මයන්ගෙන් ඒ සිතේ ඇති කරගත්ත පාරිශුද්ධ භාවය. ඒකට අපි කියනවා අවික්ෂේප පරිසුද්ධත්තා කියලා. අවික්ෂේප භාවයෙන් හිත පාරිශුද්ධත්වයට පත් කරනකොට හිතේ ඇති කරගත්ත ආශ්‍රවයන්ගේ සමුච්ඡේද ප්‍රහාණය තමයි මේ ආනන්තරික සමාධිස්මි ඥානය කියලා කියන්නේ. ඒ කියන්නේ ආනන්තරික වූ සමාධිය පිළිබඳව පවත්නා ප්‍රඥාවක් තමයි මේ ප්‍රඥාව. ඒ වගේම විස්තර කරනවා ඊට පස්සේ අභ්‍යාපාද වශයෙන්, ආලෝක සංඥා වශයෙන්, අවික්කේප වශයෙන්, ධම්මවවත්තාන වශයෙන් ආදී ලෙස මේ එක එක ආකාරයන්ට දැන් අපි ඉස්සෙල්ලා කතා කළානේ පසුගිය දේශනාව තුළ ඔබට මතක ඇති නෙක්ඛම්ම වශයෙන් චිත්තස්ස ඒකග්ගතා අවික්කේපෝ සමාධි කියලා. නෙක්ඛම්ම වශයෙන් කාමාදී ආශ්‍රවයන්ගෙන් නික්මීම වශයෙන් ඇති කරගත්ත සිතේ යම් අවික්ෂේපයක් තියෙනවා නම් ඒක තමයි සමාධිය හැටියට හඳුනාගත්තේ. තස්ස සමාධිස්ස වශයෙන් උප්පජ්ජති ඥානං. ඒ සමාධියගේ විදිහට තමයි එතන ඥානය ඊට පස්සේ උපදවන්නේ. එතකොට මෙන්න මේ ආකාරයටනේ අපි සමාධිය සහ ඥානය පිළිබඳව කතා කළේ. ඊට පස්සේ ආකාර ගණනාවකින් නැවත නැවත විග්‍රහ කොට දක්වනවා අභ්‍යාපාද වශයෙන් චිත්තස්ස ඒකග්ගතා වික්කේපෝ සමාධි. අභ්‍යාපාද වශයෙන් සිතේ යම් ඒකාග්‍රතාවයක් තියෙනවා නම් අභ්‍යාපාද වශයෙන් තිබෙන ඒකාග්‍රතාවය තමයි සමාධිය කියලා කියන්නේ. ඒ වගේම තස්ස සමාධිස්ස වශයෙන් උප්පජ්ජති ඥානං ඒතන සමාධියේ විදිහට උපදිනවා යම් ප්‍රඥාවක්. එතකොට දැන් අභ්‍යාපාද වශයෙන් කියනකොට කෙනෙක් අව්‍යාපාද විදිහට සිත පවත්වනකොට සිතේ අව්‍යාපාද වශයෙන් හිත පවත්වනවා කියලා කියන්නේ මෙත්තා සහගත මානසිකාරයේ පවත්වනවා කියන එකනේ. එයා ද්වේෂය යටපත් කිරීම පිණිස පිළිපන්න කෙනෙක්. එතකොට එයා අර ද්වේෂය උපද්දන්නේ සිතක කෙනෙක් අරමුණුත් එක්ක විසිරිලා අරමුණු පිළිබඳව දැඩිව අල්ලගෙන ඉන්නකොට තමයි ඒ තැන්වල තරහ පවත්වන්නේ.
එතකොට කෙනෙක් මේ අරමුණ පිළිබඳව දැඩිව ග්‍රහණය කරගත්ත බව දුර වෙන විදිහට එයා පළමුව මෛත්‍රී සංඥාවෙන් ඒක වසා දමනවා, චිත්ත ඒකාග්‍රතාවයක් උපදව ගන්නවා. ඒ වගේම තමයි ඊට පස්සේ එයා විපස්සනාව පැත්තෙන්, එයා විදර්ශනාව පැත්තෙන් එයාගේ මනස නැවත නැවත පිහිටවනවා, නැවත නැවත තබනවා. විපස්සනාව පැත්තෙන් කොහොමද එයා මනස තබන්නේ? විපස්සනාව පැත්තෙන් පින්නතුනේ එයා මනස තබන්නේ එයා හැම මොහොතකම අර යම් රූපාදී ධර්මයක් පුද්ගල වශයෙන් ගන්නාකම නිසා නම් තමන්ගේ හිතට ද්වේෂය ඇති උනේ, අමනාපකම ඇති උනේ. අන්න ඒ දේ නූපදින විදිහට එතන හුදු පවත්නා ධර්මසන්තතිය පිළිබඳව මානසිකාරයේ පවත්වනවා. දැන් මෛත්‍රිය තුළින් අපිට පුළුවන් හිතේ ඇති වෙන ද්වේෂය, අමනාපය මේ දේ යටපත් කොට තබන්නට පුළුවන්කම තියෙනවා. මෛත්‍රිය තුළින් මේක යටපත් කොට දමනවා වගේම අනික් සුවිශේෂ කාරණාව තමයි, අනික් වැදගත්ම ලක්ෂණය තමයි විපස්සනාව පැත්තෙන්, එතන නුවණ පැත්තෙන් ඇති කරගනු ලබන ඒ කෙලෙස් ධර්ම යටපත් කිරීම කියන දේ. එතකොට යම් ධර්මසන්තතියක් පිළිබඳව දක්නා නුවණක් පවත්වනවා නම් එයාට අර අව්‍යාපාද කියන මට්ටම උපදවන්නට පුළුවන්කම තියෙනවා. ඒකට හේතුව ව්‍යාපාදයේ පවතින්නට තැනක් ඊට පස්සේ ලැබෙන්නේ නැහැ. ව්‍යාපාදයේ පවතින්නට, ව්‍යාපාද වශයෙන් ඇසුරු කරන්නට තැනක් ඊට පස්සේ ලැබෙන්නේ නැහැ. ඒකට ව්‍යාපාද වශයෙන් ඇසුරු කරන්නට තැනක් නොලැබෙන නිසා එයා හුදු ධර්මසන්තතියක හට ගැනීම සහ වැයවීම දක්නා බව නිසා එයාට විදෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමයි අව්‍යාපාද වශයෙන් චිත්තස්ස අවික්ඛේපෝ ඒකග්ගතා සමාධි කියලා කිව්වේ. අව්‍යාපාද විදිහට සිතෙහි යම් අවික්ෂේපයක් තියෙනවා නම්, ඒකාග්‍රගත බවක් තියෙනවා නම් අන්න ඒක තමයි සමාධිය කියලා කියන්නේ. එතකොට ඒ සමාධිය මේ විදිහට වැඩෙනකොට තස්ස සමාධිස්ස වශයෙන් උප්පජ්ජති ඥානං, ඒ සමාධියේහි විදිහට ඒකාග්‍රගත වුණ මනසින් යුක්තව හුදු ධර්මතා පිළිබඳව බලනවනම්, එව නැතිනම් එයා ධානයන් උපදවා ධානයන් විපස්සනාවට ලක් කරන මට්ටමක මානසිකාරයේ පවත්වනවා නම් ඒ ආදී සෑම තැනකදීම එයාට ඒ නුවණ ඇති වෙනවා. ඊට පස්සේ ආලෝක සංඥා වශයෙන් ආලෝක සංඥාවන්ගේ විදිහට භාවනාවේදී ඇතිවන ආලෝක සංඥා වශයෙන් බලනවා. ආලෝක සංඥා පිළිබඳව මෙනෙහි කිරීම තුළින් ආලෝක සංඥා කියනකොට වර්ග දෙකකින් අපි කතා කරනවා. ආලෝක සංඥා කියලා එකක් තමයි අර තීන මිද්දාදී ඇති වෙනකොට අඳුරු පරිසර ඇසුරු කරන්නේ නැතුව වඩාත් එළිය තියෙන පරිසරයක් ඇසුරු කිරීම කියන එකටත් ආලෝක සංඥා කියන දේ භාවිත වෙනවා. ඒ වගේම තමයි සමතය දියුණු කරගෙන යනකොට ඒ සිතට අරමුණු වන සිතට ඇති වෙන ප්‍රභාෂර මට්ටමේ ආලෝක සංඥා පහළ වීමක් තියෙනවා. අන්න ඒකත් ආලෝක සංඥා කියලා කියනවා. මේකද කියන්නේ අන්නේ සමත වශයෙන් ඇති කරගන්න ආලෝක සංඥා කියන එක. එතකොට ඒක සමාධි වශයෙන් උපදව ගන්නවා. එතන ඒ තමයි සමාධිය පැවැත්ම. ඒ වගේම මේක විපස්සනාවට ලක් කරනවා. ඒක තමයි එතන යථාර්ථය දැන ගැනීම පවත්නා ප්‍රඥාව බවට පත් වෙන්නේ. අවික්ෂේප වශයෙන් ඒ කියන්නේ අවික්ෂේප වශයෙන් සිතේ ඒකාග්‍රතාවයේ පවත්වනවා. ධම්මවවත්තාන වශයෙන් ධර්මකාරණා පිළිබඳව ව්‍යවස්ථාපනය කිරීම වශයෙන් ඥාන වශයෙන් පාමොජ්ජ වශයෙන් ආදී ලෙස අංශ ගණනාවක් විග්‍රහ කොට දක්වනවා. මේ එකින් එකට වෙන වෙනම කරුණු කියන්නට යන්නේ නැහැ. ඔබට පටිසම්භිදා මග්ග ප්‍රකරණේ ආනන්තරික සමාධි ඥානය පිළිබඳව විමසා බැලුවොත් ආනන්තරික සමාධි ඥානය පිළිබඳව තේරුම් අරගෙන ඔබට මේ කියවලා බලනකොට මේ අනික් කරුණු ටික ඔබට මේ අනුසාරයෙන් දැනගන්නට පුළුවන්කම තියෙනවා. ඒකට වෙනස් වෙන්නේ එතන ඒකාග්‍රතාවය සහ ඥානය කියන එකේ ප්‍රභේද වෙනස් කරගත් තේරුම් ගත්තට පස්සේ ඔබට පුළුවන්කම තියෙනවා ඒ කරුණු පිළිබඳව ඒ විග්‍රහ වන ආකාරයන් පිළිබඳ පර්යායන් පිළිබඳව ඔබට තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. එතකොට අර ආනාපාන සතිය ආදී හිතේන ප්‍රභේදයන් පවා නැවත නැවත එහිදී කරුණු වශයෙන් වෙන වෙනම විග්‍රහ කොට දක්වනවා. එතකොට මෙන්න මෙතනදී නැවත විග්‍රහ කරනවා ආසවා කීයන්ති කියලානේ කිව්වේ. මෙහෙම බලනකොට ආශ්‍රව ධර්මයන් ක්ෂය බවටපත් වෙනවා. මොන ආශ්‍රවද? අර අපි කතා කරපු කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් ක්ෂය භාවයට පත් කරනවා. ඒක තමයි ස්වභාවය. එතකොට එතන ආනන්තරික සමාධිස්මි ඥානය කියලා කියන්නේ ආනන්තරික සමාධියෙහි පවත්නා ඥානය කියලා කියන්නේ අර ආශ්‍රව ධර්මයන් සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කිරීම පිණිස පවත්නා
ඥානයයි කියන එක පිළිබඳව අපිට එතනදී මනාකොට වටහා ගන්නට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ තමයි පින්නතුනි මේ පටිසම්භිදා මග්ග ප්‍රකරණයෙහි යෙදෙන ආනන්තරික සමාධියෙහි පවත්නා නුවණ කියලා විග්‍රහ වන දේ බවට පත්වන්නේ. ඊට පස්සේ අපට 33